තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උපාදානේ භයං දිස්වා චෝදිතා දේව දූතේ යේ පමජ්ජන්ති මානවා තේ දීගරත්තං සෝචේති හීන කායුපගානරා යේචකෝ දේව දූතේ සන්තෝ සප්පුරිසායිද චෝදිතානප්ප මජ්ජන්ති අරිය ධම්මේ කුදාචනං සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් සියලු දෙනාම අද දවසේදී මේ නිවසට එකතු වෙලා ඒක රාශි වෙලා ඉන්නේ ඊටමත් වටිනා පින්කමක් සිද්ධ කරන්නට වගේම ඥාති ධර්මයක් යුතුයකමක් ඉෂ්ට සිද්ධ කරන්නට සූදානම් වෙන මොහොත බලාගෙන ඒ තමයි විශේෂයෙන්ම මීට දින 8කට පමණ ඉහතදී අභව ප්‍රාර්ථූ කලුරිය කළා වූ කුලරත්න සූර්ය බණ්ඩාර මැතිතුමන්ට පින් අනුමෝදන් කරලා එතුමට පරලොවෙන් සංග්‍රහ කිරීම පිණිස ඒ තමයි මේ පින්කමේ විශේෂම මූලික අරමුණ ඒකම මේ සඳහා සහ සම්බන්ධ වෙන පින්වත් ඔබ සියලු දෙනාගේත් සසරගත ජීවිත කෙටි කරගෙන දුක් සහගත සසරෙන් එතර වීම පිණිස. ඉතින් මේ උභයාර්ථයම සිද්ධ කර ගැනීමට නම් අපි ඒ කරන පින්කව මනාව වුමනාවෙන් සකසා සිද්ධ කරන්නට ඕනේ සිද්ධ කරගන්නට ඕනේ. එහෙම වුණාමයි අපි බලාපොරොත්තු වෙන ඒ අදහස කාරණාව අපිට ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට මුලින්ම මම මතක් කරනවා මෙතන ඉඳලා බොහෝම වමනාවෙන් බොහෝම ඕනෑකමින් තමන්ගේ සිත නොයෙක් අරමුණු වල දුවන්නට නොදී ඊටමත් වමනාවේ මේ දේශනාවට යොමු කළා ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. ඒ විදිහට ධර්මයේ ශ්‍රවණය කරනකොට අපේ ඥාතිවරයට පින්පෙක් අනුමෝදන් කරන්නට පුළුවන් වටිනා පින්කමකුත් සිද්ධ වෙනවා වගේම මේ ඉමක් කොනක් පරක් තෙරක් නැති දුක් සහගත සසරින් ඊතර වීම පිණිස පවතින ධර්මඥානයක් අපිටත් ලබා ගන්නට පුළුවන් වෙනවා. නිවන් දක්තාක් සසර හිටියොත් බොහෝ කාලයක් අපේ ජීවිතවලට හිත වැඩ පිණිස පවතින රැකවරණය පිණිස පවතින වටිනා කුසල ධර්මයකුත් සිද්ධ කර ගන්නට පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ සියලු අර්ථයන් සම්පාදනය කර ගන්නට උපකාරී වෙන ඒ චිත්ත ඒකග්ගතාවය ඇති කරගෙන මනාව ධර්මයේ ශ්‍රවණය කරන්ට කියලා මුලින්ම පින්වතුන්ට මතක් කරනවා. පින්වතුනි කෙටියෙන් අපි අපේ කුලරත්න මහත්මයා ගැන මතක් කළොත් පුද්ගල වර්ණනාවක් අවශ්‍ය නැහැ ඕනේ නැහැ. නමුත් එතක දුවත් බුදුහාමුදුරුව මුලින්ම අපිට මතක් කළ දෙයක් තමයි කෘතෝපකාර ගුණය. තමන් වහන්සේට සම්මා සම්බුද්ධත්වයේ ලබා ගැනීමට උපකාර වූ ඒ අවිඥානික වස්තුවක් වූ බෝධිය දිහා සතියක් ඇහි පිය නොයලා බලාගෙන ඉඳීමෙන්
ඒ බෝධියට පූජා උපකාර කිරීමෙන් අචේතනික වස්තු වන්දනාමාන කරන්ට ඉගෙනුවා නෙමෙයි. උපකාර කළායට ප්‍රතිඋපකාර කිරීමේ ගුණය ආදර්ශයෙන් අපිට කියලා දුන්නා. කෘතෝපකාර ගුණයේ වටිනාකම. ඉතින් මේ අවස්ථාවේදී මේ සූර්ය බණ්ඩාර පවුලට විතරක් නෙමෙයි විශේෂයෙන්ම වර්තමානයේ බුද්ධ ශාසනයටත් ඒ වගේම මේ වටපිටාවේ සමාජය තුලටත් බෙහෙවින් සේවයක් කළ ඒ සත්පුරුෂ මහත්මා සිහිපත් කළා පොඩ්ඩක් මතක් කිරීම සුදුසුයි කියලා මම හිතුවා. මට හිතුණා විශේෂයෙන්ම මම දන්න කාලේ ඉඳලා කුලරත්න මහත්මයා කියලා කියන්නේ තුනුරුවන් මමායනය කරමින් ලැබපු මනුස්ස ජීවිතය හිස් නොවන විදිහේ කුසල ධර්මවල යෙදමින් කුසල ධර්ම පූර්ණණය කරමින් දැහැමි දිවිපෙවතක් ගත කරපු ඒ වගේම සමාජයට හොඳ වැඩ කටයුත්තක් කරපු සමාජ සේවක මහත්මයෙක්. ඒ වගේම මතක් කරන්නට ඕනේ එතුමාගේ ආදර්ශයන් ලබාගෙන එතුමාගේ දිවිපැවැත්ම කොච්චර යහපත්ද කියන එක අපිට තේරුම් ගන්නට පුළුවන්. එම මැතිණියගෙන් සහ එම දරුවන්ගෙන් එම අපි දන්නවා ගොඩාක් දෙනෙකුට මේ රට අතහැරලා විදේශ රටවලට ගියාම ඒ තියෙන සම්පatti වටපිටාව දිහා බැලුවාම ඇහැ කන වැටෙනවා වගේ ශාසනය ධර්මයේ තුනුරුවන් අමතක වෙනකොට තමන්ගේ උපන්න මව්බිම අමතක වෙනකොට ඒ බඳු වටපිටාවක් තියෙනකොට නමුත් කුලරත්න මහත්මයා ඇස් ඇතුව සදහ ඇතුව ශාසනය තුල ජීවත් වෙන දුවා දරුවන් හදලා තියෙනවා. විශේෂයෙන්ම අපේ ශාන්ත සූර්ය බණ්ඩාර මහත්මයා මතක් කරන්නට ඕනේ. ඒ වගේම අපේ එතුමා ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. ඒ වගේම මහේෂ් සූර්ය බණ්ඩාර මහත්මයා එංගලන්තේ ජීවත් වෙනවා. නමුත් ඒ දරුවෝ පිටරටක ජීවත් වුණත් තමන් හැදුණු වැඩුණු රට ඒ වගේම ආගම මොන විදිහටවත් අමතක කරන්නේ නැතුව මම දන්න පමණින් බෙහෙවින්ම තුනුරුවන් කෙරෙහි පැහැදීමෙන් කටයුතු කරන දරුවෝ. ඉතින් ශාසන හිතේසී තුනුරුවන් මමායනය කරමින් ජීවත් වෙන ඒ බඳු දරුවෝ මේ ශාසනයට දායාද කළ පින්වන්ත පියෙක්. ඒ වගේම ඒ මැතිණිය දිහා බැලුවත් හැම වෙලෙම ධනට පිනට යොමු කරන ගතියකට හදලා තියෙන ස්වාමි පුරුෂයෙක්. ඉතින් අපි මේ අවස්ථාවේදී එතුමාගේ ගුණ මොහොතකට මතක් කළා. ඉතින් කොච්චර ගුණහපත් කෙනෙක් වුණත් සියලු සංස්කාර ධර්මයේ අනිත්‍යයි කියන ධර්මතාවය ලෝකයට ප්‍රකාශ කරමින් එතුමා කලුරිය කළා. නමුත් එතුමා ජීවිතයෙන් තමන්ගේ දුවා දරුවෝ ආදී ඥාති හිතයිසින්ට තවත් ධර්ම දේශනාවක් කරලායි ගියේ. දුවේ පුතේ ඥාතිවරුනි මොන විදිහට ජීවත් වුණත් මොන භවභෝග සම්පත්තියක් මොන භෞතික වටපිටාවක් අයිතිව තිබුණත් යනකොට කිසිම දෙයක් ගෙනියන්නේ නැහැ. කළ හොඳ නරක විතරයි ගෙනියන්නේ කියන එක මන් දිහා බලලා ඉගෙන ගනිලා කියන දේ ක්‍රියාවෙන් එතුමා ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ජීවිතයේ ස්වභාවය සසර ස්වභාවය පින්වත් හැම දිනාටම සිහි කැඳවමින් සිහි ගන්වමින් එතුමා පින් සමුගෙන ගියා. එතුමට පින්පෙත් අනුමෝදන් කිරීම පිණිසයි අපි මේ පින්කම සිද්ධ කරන්නේ. ඒක මතක තියාගන්නට ඕනේ. අද තමන්ගේ ආදරණීය ස්වාම පුරුෂයා තමන්ගේ ආදරණීය පියාණන් තමන්ගේ ආදරණීය ඥාතිවරයා තමන්ගෙන් වෙන් වෙලා ගියේ එක ගැන මේ පින්වතුන්ට ඇත්තටම ලොකු හිතට දුකක් දරා ගන්න බැරි අපහසුකමක් ඇති. ඒත් පින්වතුනි මම එක දෙයක් මතක් කරනවා. බුදුහාමුදුරෝ දේශනා කළා මහණෙනි මේ සසර කෙලවරක් නැහැ. මේ සසර කෙලවරක් පෙනෙන්නේ නැහැ. කෙලවරක් පණවන්න පුළුවන් කමකුත් නැහැ. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා මේ අත දුවන සැරිසරන සසර పూర్ව කෙලවරක් හොයන්න බෑ.
මේ දීර්ඝ සංසාරේ එනකොට තමන්ට ඇඟලේ තමන් දාඩිය මහන්සියෙන් සොයලා සපෙලා පෝෂණය කළා තමන්ව හදපු ආදරණීය පියා මල දුකට අඬපු කඳුළු එකතු කළොත් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වනවා. ඒ බුදුදහම අනුව බලනකොට අද මේ ජීවිතේ තමන්ගේ ආදරණීය ඥාතිවරයා වෙනුවෙන් තමන්ගේ ආදරණීය පියා වෙනුවෙන් ඕගොල්ලන්ගේ ඇස් වලින් එක් කඳුළු බිඳුවක් වැටුණා නම් ඒ මහා ජල සාගරයක එක ජල බිඳුවක් විතරයි. මේ වගේ තාත්තල වෙනුවෙන් අනන්ත සංසාරේ අපි අඬලා ඇති. අනන්ත සංසාරේ පපුව අද්ග ගහ අඬලා ඇති. මේටත් වඩා කූරු කටුකු පියතුමා නැතිවීමේ දුක් අපි විඳලා ඇති. මේ සසර හිටියොත් මේ වගේම දුක් විඳින්න තියෙන හේතුවක් තව එහෙමයි. පින්වතුනි ඒත් භවයෙන් වැහිලා නිසා අද අපිට ඒ බව පේන්නේ. භවයෙන් වැහිලා අනවරාග්‍රු සංසාරක විඳ දුක නොපෙනෙන මේ ලෝකය පෙනෙන මානෙට සීමාවක් පෙනෙන මානෙ පමණක් සීමා කරගෙන ඇත්තයි කියලා ජීවත් වෙන ලෝකෙට ඒ නොපෙනෙන භවයෙන් වැහිලා තියෙන නොපෙනෙන අතීතයේ පෙන්වන්නට සසර ඇති දුක්ඛ ස්වභාවය පෙන්වලා දෙන්නට තමයි බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා පහළ වෙන්නේ. පින්වතුනි මම අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කළෙත් තථාගතයන් වහන්සේ දේශනා කළ සූත්‍රයක් තියෙනවා දේවදූත සූත්‍රය කියලා. සූත්‍ර කීපයක් තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ දේවදූත සූත්‍රයක් තියෙනවා. ඒ වගේම අංගුත්තර නිකායේ තික නිපාත දේවදූත සූත්‍රයක් තියෙනවා. එයින් ඒ අංගුත්තර නිකායේ තියෙන සූත්‍රය තුල තියෙන කෙටියෙන් එතෙන්දී බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා පොඩි කාරණාවක්. මහණෙනි ඇස් තියෙන පුද්ගලයෙක් හොඳට ඇස් පේන ඇස් තියෙන පුද්ගලයෙක් ජනෙල් දොරවල් ඇරලා තියෙන ගෙවල් දෙකක් දෙපැත්තේ තියෙන ඒ ගෙවල් දෙකක් මැද්දේ තියෙන ඉන්නවා නම් ඒ ඇස් තියෙන පුරුෂයාට මේ එක ගෙදරකින් කෙනෙක් එළියට ගියොත් හෝ ඒ ගෙදරට කෙනෙක් ආවොත් හෝ අනිත් ගෙදරට කෙනෙක් ගියොත් හෝ ආවොත් පේනවා. මහණෙනි ඒ වගේ මම මිනිස්සස ඉක්මූ දිවසින් මට මෙලොවත් පරලොවත් දෙකම පේනවා. මෙලොව ඉඳලා පරලොවට යන අයත් පරලොව ඉඳලා මෙලොවට එන අයත් පෙනෙනවා. මම මේ ටික කියන්නේ වෙන කිසිම කෙනෙක්ගෙන් අහලවත් එර්දි සම්පන්න බලවත් දෙවියෙක් බ්‍රහ්මියෙක් මට ඇවිල්ලා කියපු නිසාවත් එහෙම නැත්තම් විතර්ක වශයෙන් හිතලවත් නෙමෙයි. මිනිස්සස ඉක්මූ පිරිසුදු දිවසින් මම්ම දන්න මම දකින නිසායි කියලා ජීවත්ව ඉන්නකොට මේ සත්වයෝ නොයෙක් විදිහේ අකුසල කර්ම සමාදානයෙන් දුක් විඳින ආකාරය තමයි බුදුරජාණන් වහන්සේ සූත්‍රයෙන් පෙන්වන්නේ. මම ඒ සූත්‍රයේ ගොඩක් දුරට මතක් කරන්නට යන්නේ නැහැ. නමුත් මම මතක් කළේ අපි හැමදෙනාම ආපු හැමදෙනාම යන අපි හැමෝටම භවයෙන් වැහිලා තින ඒ අති දීර්ඝ සංසාරය පෙනෙන්නේ නැති වෙනකොට ඒ බව පෙන්වලා දෙන්න තමයි බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. ශ්‍රමණ බ්‍රාහ්මණය ලෝකේ පහළ වෙන්නේ. පහළ වෙලා මෙලෝ විතරක් දකින්න ඇස් දෙකක් තියෙන පරලෝ දකින්න හැක් නැති අපිට පරලෝ ස්වභාවය පෙන්නන ඇස් දෙකක් උපද්දලා දෙනවා හදලා දෙනවා. උඹලට භවයෙන් වැහිලා අතීතේ පෙනෙන්නේ නැත්තම්
තාම නොපැමිණියට ඉදිරියට සැරිසරන්න තියෙන අනාගතේ නුඹලට පෙනෙන්නේ නැත්තම් මෙන්න මේ විදියට පෙනෙන මානෙවත් උපකාර කරගනිල්ලා කියලා විචාරාත්මක චින්තනයක් අපි තුල ඇති කළා අපි තුල ධම්මසක් ඇති කරවලා මේ දුක්සහගත සසරින් අපිව මුදවන්නට මේ දුක්සහගත සසරින් මුදවන මාර්ගයට ගන්ටයි බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණ ලෝකේ පහළ වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ වෙලා නොඑක ආකාරයේ කරුණු කාරණා ගෙනහැර දක්වලා අපේ ඇස් දෙක පාදනවා එක්තරා දවසක් බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩ ඉන්නකොට භාග්‍යතුන් වහන්සේ හමුවෙන්ට ධර්මය අහන්ට උපාසක උපාසිකා පිරිසක් ආවා. තථාගතයන් වහන්සේ බැහැ දකින්ට ආවට මේ ගොඩාක් දෙනෙකුට තථාගතයන් වහන්සේ දැක්කා කර්මඵල විශ්වාසය ලොකුට නැහැ. පවතින ජීවිතයේම ඇත්ත වෙලා සසර ස්වභාවය මේ කාටවත් පේන්නේ නැහැ. ඒ ස්වභාවය දැකලා මේ අය තමන්ට නොවුනත් තමන් ඉන්න සසර ස්වභාවය සසර ඇවිදින සත්වයන්ට වෙන ස්වභාවය පැහැදිලි කරලා දෙන්න ඕනේ කියන කරුණා අදහසින් සානුවාසී තෙරුන්ගේ ඥාති ප්‍රේතෙක් අරමුණු කරගෙන පැවතුණු කතාවක් දේශනා කරනවා. මම මේ කතාව පොඩ්ඩක් හිතියෙන් පින්වතුන්ට මතක් කරන්නම්. අතීතේ බරණස් නුවර කිතවස්ස කියලා රජ කෙනෙක් හිටියා. ඒ කිතවස්ස කියන රජුරවන්ට එකම පුතෙක් හිටියා. ඒ පුතා රාජ්‍ය මදයෙන් මත් වෙලා නොඑක් විදිහේ පවිතු චිත්තයන්ගෙන් පවිතු අදහස් වලින් යුක්තව කටයුතු කරන කෙනෙක්. ඉතින් මේ කිතවස්ස රජුරවන්ගේ පුතා දවසක් උයනට යනවා. උයනට ගිහිල්ලා රාජ උද්‍යානයට ගිහිල්ලා හොඳට සතුටු වෙලා අලියෙක්ගේ පිටේ හස්තියානයක් තුල නැගිලා ආපහු මාලිගාවට එනවා. ඒ එනකොට සුනෙත්ත කියලා පසේ බුදුරජාණන් වහන්සේ නමක් නගරයට පිඬුසිඟා ගිහිල්ලා පිණ්ඩපාතේ කරගෙන බිම් බලාගෙන නගරෙන් පිට වෙනවා. පසේ බුදුරජාණන් වහන්සේ නගරෙන් පිට වෙනවා රාජකුමාරයා නගරයට ඇතුල් වෙනවා. ඒ වෙලාවේදී රාජකුමාරයා රාජ 이르දියෙන් රාජ මදයෙන් මත් වෙලා කියනවා මට ගෞරව බුහුමන් දක්වන්නේ නැතුව මට අංජලි කරණීය කරන්නේ වන්දනා කරන්නේ නැතුව බිම් බලාගෙන අර යන මුඩු මහන කවුද කියලා Tamanට ගෞරව කළේ නැහැ කියලා හරියට තරහ ගිහිල්ලා ඇතා පිටින් බැහැලා සුනෙත්ත පසේ බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. යන ගමම්ම කිමෙක්ද ඔබට පිණ්ඩපාතේ ලැබුණද කියලා අහන ගමම්ම පාත්‍රය අරගෙන පොලේ ගහනවා. කිසි කෙනෙක් කෙරෙහි ද්වේෂසිත මාත්‍රයක්වත් නූපදන හැම කල්ලිහිම ප්‍රසන්න සිතින් වාසය කරන ඒ පසේ බුදුරජාණන් වහන්සේ අනේ මේ නුවණ නැති කෙනා අකුසල සිද්ධ කරගන්නවනේ කියන කරුණා අදහසින් එයාගේ මූණ බැලුවාම ඇයි උඹ මන් දිහා බලන්නේ මම කිතවස්ස රජුරුවන්ගේ පුතා කියලා දන්නේ නැද්ද? උඹ මන් දිහා බලලා මට මොකක් කරන්නද කියලා පවිතු සිතින් තවත් බැනලා ඉවරලා ගියා. ඉතින් ඇතා පිට නැගලා
ටිකක් දුර ගිය ගමම්ම මුළු ශරීරයේ පුරාම අවීචි මහා නරකයේ ගින්දර මෙන් මුළු ශරීරේම පතුරගෙන මා විශාල දැවිල්ලක් හටගත්තා. මහ විශාල ගින්නක් හටගත්තා. ඒ ශරීර 1000 ඉවස ගන්නට බැරුව මේ අත පෙරලි දුක් විඳිනකොට කූරු කටුකු තියුණු දුකක් විඳලා ඒ හේතුවෙන් මේ රාජකුමාරයා කලුරිය කළා අවීච මහ නරකේ උපන්නා. අවීච මහ නරකේ විටක උඩ අතට විටක යට අතට විටක දකුණට විටක වමට මේ අත පෙරලෙමින් හැරෙමින් අවුරුදු 84000ක් මනුස්ස ලෝකෙන් අවුරුදු 80 අවීචි මහා නරකේ අවුරුදු 84000ක් පැහිලා 84000කින් පස්සේ එයින් චුත වෙලා එක්තරා ප්‍රේතාත්මික ඉපදිලා සෙම සුටු ටිකක්වත් ආහාරට නැතුව බුද්ධාන්තර ගානක් සාපිපාසාදී දුකින් පෙලිලා ඒ විදියට දුක් විඳලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සානු පර්වතයට යාබත කුණ්ඩි කියන නගරයේ කෙවුල් ගමක උපන්නා. කෙවුල් කියලා කියන්නේ මාළු වලල ජීවත් වෙන ගමක උපන්නා. ඉපදෙනවත් එක්කම මෙයාට ජාති ස්මරණ ඥානෙ පහළ වුණා. ජාති ස්මරණ ඥානෙ කියන්නේ පෙර ජීවිතවල තමන් විඳ දුක සිහි වුණා. අවීචේ විඳ දුක්, പ്രേත ලෝකේ සෙමසොටු ටිකක්වත් නැතුව සාපිපාසාදියෙන් බුද්ධාන්තර ගානක් විඳ දුක් සිහි කරලා එයා පවට හරියට බය හිතුණා. ටිකක් ලොකු වෙනකොට අම්මලා තාත්තලා අනිත් ඥාතිවරු මාළු අල්ලන්න යන්න කතා කරනකොට මෙයා යන්න බෑ කියනවා. බලෙන් එක්කන් යන්න හදනකොට කොහොම හරි පුළුවන් තරම් මගට ගිහිල්ලා හැංගෙනවා. කොහොම හරි බලෙන් එක්කන් ගියාම මෙයා මොකද කරන්න පුළුවන් තරම් දැල් කපනවා. යන්තම් හරි පණ තියෙන මාළුවෙක් දැක්කොත් ආපහු ගෙනන වතුරට දානවා. ඉතින් මේ මාළු වල ජීවත් වෙන මිනිස්සුන්ට මේක මහා කරදරයක්. ඊට පස්සේ මේ ඔක්කොමලා මේ ගමේ ගෙදර කට්ටිය මොකද කළේ? අම්මලා තාත්තලා මේ ළමයව ගෙදරින් එළවුණා. එකම එක සොහොයුරෙක් විතරක් ඉන්නවා මෙයාට ගොඩාක් ආදරේ. නමුත් අම්මලා තාත්තලා එළෙව්වට තියාගන්න බෑ මෙයාට. ඒ සොහොයුරා විතරයි මෙයාට ගොඩක් ආදරේ. අනිත් අය ඔක්කොම අකාරුණිකයි ගහලා එළවනවා. ඉතින් මේ ළමයා ගෙදරින් එළෙව්වට පස්සේ එහෙම ඇවිද ඉන්නකොට ඒ කාලේ අපේ ආනන්ද හාමුදුරුවෝ සාන පර්වතයේ තමයි වාසය කළේ. මේ ළමයා ඇවිදගෙන ඇවිල්ලා ආනන්ද හාමුදුරුවෝ දවල් කෑම ගන්න වෙලාවේදී එතෙන්ට එනවා. ආනන්ද හාමුදුරුවන්ට තේරෙනවා මේ ළමයා හරියට බඩගින්න ඉන්නේ. ඔබට බඩගිනිද කෑම ඕනේද කියලා අහනවා. ඔව් කියනවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ කෑම හැම දුන්නාම දැන් මේ අසරණ වෙච්ච පිහිටක් සරණක් නැති කාත් කවුරුත් නැති ළමයා දිහා බලලා ආනන්ද හාමුදුරුවෝ අහනවා මහාන වෙන්න කැමතිද? එමයි ස්වාමීනි මම මහාන වෙන්න කැමතියි. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ මහාන කරවනවා. මහාන කරවලා බුදුරජාණන් වහන්සේ ළඟට එක්කගෙන යනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද මේ සාමණේර නමට අනුකම්පා කරන්නට. මෙයා සසර ගොඩාක් කුසල් කළ කෙනෙක් නෙමෙයි. මෙයාට ගොඩාක් ලැබීමක් නැහැ. බොහෝම අල්පලාභී කෙනෙක් කියලා ආනන්ද හාමුදුරන්ටත් කියලා භාග්‍යතුන් වහන්සේම මෙයාට පිහිට පිළිසරණ පිණිස කියනවා ඔබ එහෙනම් භික්ෂුන් වහන්සේලාට පරිභෝජනය කරන පැන් කලවල පැන් පුරවන්ට කියලා. ඉතින් මේ සානුවාසී හාමුදුරුවෝ ඒ ස්වාමීන් වහන්සේලා පරිභෝජනය කරන පැන් පුරවනවා. ඉතින් මේක දැකපු උපාසක උපාසිකාවෝ බෙහෙවින් දානමාන ගෙනල්ලා
මේ සානු ගමේ ඒ තෙරුන් වහන්සේට පූජා කළා. පහු කාලෙදී උපසම්පදත් වුණා. පොට්ටපාද නම ඒ සානු ගමේ ඒ කෙවුල් ගමේ උපන්න ඒ පොට්ටපාද අමුදුරු මහාන වෙලා උපසම්පදත් වුණා. උපසම්පදා වෙලා තව 12 නමක් එක්ක ඒ කෙවුල් ගම කිට්ටුවම සානු පර්වතේ වාසයට ගියා. ඒ අවුරුදු ගානක් ඉඳලා යනකොට කෙවුල් ගමේ අම්මයි තාත්තයි සහෝදරයයි ඥාතිවරු ඔක්කොම මැරිලා പ്രേත ලෝකේ ගිහිල්ලා. ඊට පස්සේ මේ പ്രേත ලෝකේ ඉපදුණු මේ අයට අනන්ත පරිමාණ දුක් පීඩාවක්. නමුත් හාමුදුරුවන්ට පේන්නේ නැහැ. හාමුදුරුවන්ව දකිනවා මේ කලින් අපි ගෙදරින් එළවපු අපේ ළමයා කියලා ලැජ්ජාවේ යන්නේ නැහැ. ඊට පස්සේ මේ සහෝදරයාට මේ හාමුදුරුවෝ ගිහි කාලේ යාට ආදරය කළ සහෝදරයාට කියනවා ඔබගේ සහෝදර හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා කියන්ට අද දවසේදී අපේ ජීවිත හරීම දුක්ඛිතයි කියලා අපේ ජීවිත දුකෙන් පිරීලා කියලා කියන්ට අපිට පිහිටක් පිළිසරණක් වෙන්න කවුරුවත් නැති බව මතක් කරන්ට අපිට පිහිටක් පිළිසරණක් වෙන්න කියලා මතක් කරන්ට කියලා. ඉතින් මේ සානුවාසී හාමුදුරුවෝ පිණ්ඩපාතේ යන වෙලාවේදී ඒ සහෝදර ප්‍රේතයා තමන්ව පෙන්නනවා ධනිස් දෙකත් අත් දෙකත් බිමට තියලා පසඟ පිහිටුවා වන්දනා කරගෙන ස්වාමීනි ගියාත්මේ මම ඔබ වහන්සේගේ සහෝදරයා අහවල් කෙහුල් ගමේ හිටිය ඔබ වහන්සේගේ අම්මත් තාත්තත් මමත් කලුරිය කළ പ്രേත ලෝකේ අපි ඉපදිලා අපි විඳින දුක අනන්තයි අපරිමාණයි අපේ බඩගින්න පිරෙන්න සෙම්සුටු ටිකක්වත් නැහැ. අනේ අපිට අනුකම්පා කරන්ට අපිට ආහාර ටිකක් ලැබෙන්න ක්‍රමයක් හදලා දෙන්න කියලා මතක් කළා. ලෝකයේ කෙරෙහි අනුකම්පාවෙන් දයාවෙන් බලන ලෝකයේ ගැන කුළුණු සිත් උපදවා කටයුතු කරන මෙසානු හාමුදුරුවෝ මොකද කරන්නේ? තමන් එක්ක වාසය කරන භික්ෂුන් වහන්සේලා 12 නමත් එක්ක පිණ්ඩපාතේ ගිහිල්ලා ඒ 12 නමට කියනවා ඔබ වහන්සේලාගේ පිණ්ඩපාත දාණය ටිකක් මට දෙනවද? ඒක සාංගික කළා පූජා කළා ඥාති සංග්‍රහයක් කරන්නට කියලා. අනේ අර තෙරුන් වහන්සේලාත් බොහොම සද්ධාවෙන් දුන්නා. ඇයි ඒ? පින්වතුනි ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාත යනකොට කවුරු හරි මොනවා හරි දෙයක් පූජා කෙරුවත් පාත්‍රයට දෙන කෙනා සංඝයා උදෙසා දෙන්නත් පුළුවන්. ඒ ස්වාමීන් වහන්සේට පූජා කරන්නටත් පුළුවන්. නමුත් පාත්‍රයට වැටුනහම ඒක පෞද්ගලික වෙනවා. අරයට පූජා කරන කෙනාට සාංගික පිනත් අයිති වෙනවා, පෞද්ගලික පිනත් අයිති වෙනවා. නමුත් ඒ දානේ නැත්තම් ඒ වස්තුවේ අයිතිත්වය ඒ කෙනාට යනවා. ඒ හින්දායි කෙනාගේ දාන වෙන වෙනම අරගෙන දානේ ඔක්කොම එකට තියලා සාංගික කළා. සාංගික කළා අනිත් සංඝයාටත් බෙදලා දීලා මේ ස්වාමීන් වහන්සේලාත් වළඳලා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කියලා මේ පින අපගේ ඥාතින්ට වේවා ඥාතින් සුවපත් වෙත්වා කියලා පින් අනුමෝදන් කළා. ඒ පින් අනුමෝදන් කිරීමට අනතුරුවම නොඑක් විදියේ රස ආහාර පාන දිව්‍ය භෝජන පහළ වුණා. බල සම්පන්න ශරීරයක් ඇතුව ඊගාවට සහෝදරයා ඇවිල්ලා කියනවා අනේ ඔබ වහන්සේට ගොඩාක් පින් අපි අද කුස ගින්න නිවාගෙන ඉන්නවා. ඒත් ස්වාමීනි අපිට අඳින්න වස්ත්‍රයක් නැහැ. අපිට ඇඳුමක් ලැබෙන ක්‍රමයක් ගැන උත්සාහවත් වෙලා බලන්න. එපයර මේ සානු තෙරුන් වහන්සේ තැන් වල ඇවිදලා කුණු ගොඩවල් වල දාලා තියෙන නොයේක් විදිහේ රෙදි කෑලි සෙහම් වල දාලා තියෙන රෙදි කෑලි එකතු කළා තමන් වහන්සේම සිවුරක් මහලා පින්වතුනි ඒ කාලවල වල අද වගේ මොනතරම් රෙදි තිබුණේ නැහැ. සිවුරක් මහලා ඒ සිවුර සාංගිකව පූජා කළා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කියලා පූජා කළා. ඒක මේ ඥාතින්ට වස්ත්‍ර ලැබුණා. ගොඩාක් විස්තර තියෙනවා මම කෙටි කරලා මතක් කරන්න.
එයාට වස්ත්‍ර තියෙනවා නමුත් ඉන්න තැනක් නැහැ. ඊගාවට කියන ස්වාමීන් අපිට ඛණ්ඩක් තියෙනවා වස්ත්‍රයක් තියෙනවා ඉන්න තැනක් නැහැ. අපිට ඉන්න වාසස්ථානයක් ගියක් ලැබෙන ක්‍රමයක් කරන්න. උන්වහන්සේට පුළුවන් විදිහට නොයෙක් විදිහේ ලී දඬු ටිකක් එකතු කළා අතුකොළ ටිකක් අරගෙන කුඩා ගෙයක් හදලා ඒක සාංගිකව පූජා කළා මේ පින ඥාතින්ට වේවා කියලා අනුමෝදන් කළාම දිව්‍ය මාලිගා සමාන මාලිගා පහළ වුණා. ඊට පස්සේ බොණ්ඩ පෑන් අනේ ස්වාමීනි අපිට පෑන් ලැබෙන ක්‍රමයක් හදන්න කිව්වා. උන්වහන්සේ ඩබරාවෙන් පෑන් පෙරලා අරගෙන ඒක සාංගික කළා පූජා කළා. එතකොට යන්න එන්න ඇවිදින්න බෑ. කකුල් පැලෙනවා පැලිලා ලේනවා. රළු බොරළු තුල ඇවිදින්න බෑ. ස්වාමීනි අපිට ඇවිදින්න බෑ. අපිට වාහනයක් ලැබෙන ක්‍රමයක් හදන්න. උන්වහන්සේට ලැබුණු වාහන දෙකක් පූජා කරනවා. ඊට පස්සේ ඥාතින්ට වාහන ලැබෙනවා. ඒ හැම ආකාරයකින්ම ජීවිතයේ සමුද්ද වෙච්ච අම්මයි තාත්තයි සහෝදරයයි ඇවිල්ලා අපි කෙරෙහි අනුකම්පා කළා වූ ඔබ වහන්සේ නිසා අපි මෙබඳු සම්පත්තියකටපත් වුණා. අනේ ඔබ වහන්සේ වන්දනා කරගන්ට ආවා කියලා වන්දනා කළා. පහුකාලී සානු තෙරුන් වහන්සේ මේ කතාව ලෞතර බුදුරජාණන් වහන්සේට මතක් කළාම ඒ කතා ප්‍රවෘත්තියම භාග්‍යතුන් වහන්සේ ඒ පිරිසට මතක් කළා. ඔබ අද මොන විදිහට හිතුවත් නැතත් ඔබත් අපි ගත කරන සසර මෙහෙමයි. දුක් ඇති සසර ඉපදෙනකොට චුට්ටක් වැරදුනොත් අකුසල කර්ම සමාදානෙන් නොයෙක් දුක් ඇති ස්ථානවල උපදින්නට වෙනවා. අනන්ත පරිමාණ දුක් අනුභව කරන්නට වෙනවා. ඒ නිසා මේ සසර ස්වභාවය පෙන්නලා ජීවිතයකට තියෙන එකම රැකවරණය පිහිට කුසල ධර්මයන් පූර්ණය කරගන්න එකයි කියලා පෙන්නලා චතුරාර්ය සත්‍ය දේශනා කළා. ඒ තුලින් සංවේගයටපත් වෙච්ච ඒ පිරිස බොහෝ දෙනෙක් ධර්මය අහලා කුසල් කළා අධිකම ලැබුවා. ඉතින් මම මේ කතාව මතක් කළේ පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙලා ඒ වගේ අපිට නොපෙනෙන මෙලොවට විතරක් ලෝකයට පෙනුනට පරලෝක නොපෙනෙන ලෝකයට මෙලොවේ ඉඳලා පරලෝක ගිහිල්ලා දුක් විඳින සත්වයෝ මෙලොව මොන විදිහේ ආශ්චර්යයකින් හිටියත් ඒ අකුසල කර්ම සමාදානයෙන් පරලෝක වෙන විඳින්න වෙන දුක් මේ ආකාරයෙන් අපිට පෙන්නලා අපේ ඇස් දෙක පාදනවා. ඒ බඳු මහෝත්තමයේ නොහිටියනම් අපිවත් නිවන් දැකීම පැත්තකින් තැබේවා පරලොවක් තියනවද නැද්ද කියන නුවණක්වත් අපිට නැහැ. හොඳ නරක දෙකවත් දන්න නුවණක් අපිට නැහැ. ඒ වගේ කතාවලුත් පෙන්නලා තවත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි ඒකත් නුඹලට පේන්නේ නැත්තම් මෙන්න මේ ටික හොඳට හිතට ගන්න කියලා මෙන්න මේ දේවදූත සූත්‍රය පෙන්නනවා. දේවදූත සූත්‍රයේ ඒ අංගුත්තර නිකාය සූත්‍රයේදී දේවදූතයෝ 3 දෙනයි ඉන්නේ. මජ්ක්‍ධිම නිකාය සූත්‍රයේ දේවදූතයෝ 5 දෙනෙක් ඉන්නවා. ඒකෙදී පරලොව ස්වභාවය පෙන්නලා යහපතේ තමන්ව යොදවන්ට යහපතේ යොමු කරවන්ට බුද්ධ ආදී සත්පුරුෂයන්ගේ ඇසුර කල්යාණ මිත්‍ර ඇසුරක් නැති වුනහම මේ ලෝකයේ තුල හොඳ නරක දෙක දන්නේ නැති වෙනවා. ඒ බඳු අය නෝකේ අකුසල කර්ම කළා දුගතියට යනවා. ඒ දුගතියට ගිය නිර්සත්වයෙන් ඒ නිරේ පාලනය කරන යම රජුරෝ අහනවලු උඹ මිනිස්සෙක් වෙලා ඉපදිලා නොයෙක් විදිහේ අකුසල කර්ම කරගෙන මෙතෙන්ට ආවේ අඩුම ගානේ මනුස්ස ලෝකේ උඹට හිතන්න ජීවිතයේ ස්වභාවය පෙන්නන දේවදූතයවත් උඹ නිකන්ව දැක්කේ නැද්ද? දේවදූතයව දැක්කේ නැතුවද මෙතෙන්ට ආවේ? නෑ ස්වාමීනි මම දැක්කේ නෑ. ඔබ දැක්කේ නැද්ද මනුස්ස ලෝකේ මිනිස්යන් අතර ඊටමත් කුඩා
අනුන් විසින් කවන අනුන් විසින් පොවන අනුන් විසින් අන්දවන පලන්දවන උඩුකුරු හොයන ඉතාමත් ලදුරු කුමාරියෙක් ළමයි දැකලා නැද්ද? දැකලා තියෙනවා. ඔබට නිකන්වත් හිතුන්නේ නැද්ද මේකින් කියන්නේ ඉපදීම කියන ධර්මතාවයක් ලෝකේ තියෙනවා කියන එක නේද? මේ ඉපදීම කියන ධර්මතාවය තියෙනකොට මොන තැනක මොන විදිහට උපදීද දන්නේ මේ ඉපදීම මම නැති කළා නෑ. අනේ මේ ඉපදීම නැති කරන ක්‍රමයක් තියෙනවා නම් දහමක් තියෙනවා නම් හොයන්න ඕනේ කියලා හිතුනේ නැද්ද? අනේ හිතුනේ නෑ. එහෙම උඹට හිතන්න ඒ තරම් ඕලාරික නිමිති පහල කරද්දිත් ඒ තරම් සසර ඉපදීමක් තියෙනවා නැතුව නෙමෙයි කියන කාරණාව පෙන්නද්දිත් නැවත ඉපදින්නේ නෑ වගේ අකුසල කර්ම කළා නම් එච්චර ඇස් ඉදිරි පිටට ආපු නිමිත්තවත් උඹට හිතාගන්න බැරි වුණා නම් ඒ හේතුවෙන් අකුසල ධර්ම කළා නම් ඒව කලේ උඹේ අම්මවත් තාත්තවත් නෑවත් නෙමෙයි උඹම ඒක විපාක විඳින්න වෙනවා. හොඳයි කමක් නැහැ. පළවෙනි දේව දූතය අතරනට ඔබ මේ වගේ තැනකට ආවේ අඩුම ගානේ දෙවෙනි දේව දූතයව දැක්කේ නැද්ද? නෑ ස්වාමීනි දෙවෙනි දේව දූතය දැක්කේ. ඔබ දැක්කේ නැද්ද මනුස්ස ලෝකේ මිනිසුන් අතර 80 වයස් ගිය 90 වයස් ගිය අතපය වෙවුලන සැරයටියක ආධාරයෙන් යන ශරීරයේ ජරා ජීර්ණ ස්වභාවයට ගිය ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි දැකලා තියෙනවා. ඒ උඹට හිතුන්නේ නැද්ද මේ ස්වභාවයට මමපත් වෙනවා තාම මේ ස්වභාවය ඉක්මල නැහැ කියලා? මට හිතුනේ නෑ ස්වාමීනි. ඊට පස්සේ මේ විදියට අහනවා හොඳයි ඔබ දැක්කේ නැද්ද එහෙනම් දැඩි රෝගී වූ ගිලන් වූ තමන්ගේම මල මුත්‍රා ගොඩේ තමන්ම වැටිලා ඉන්න අනුන් විසින් කවන පවන නාවන අන්දන පලන්දන රෝගීන් දැකලා නැද්ද? දැකලා තියෙනවා. ඔබට හිතුන්නේ නැද්ද මේ රෝගී ස්වභාවය දුක උපදින හැම තැනකමත් වෙනවා. මේ රෝගී ස්වභාවය මන් නැති කළා නෑ. අනේ මේ මොන සම්පත්තියක් තිබුණත් මොන දෙයක් තිබුණත් මේ රෝගය නැමැති ධර්මතාවය නැති කළා නැත්තම් වැඩක් නෑ. අනේ මම මේ රෝගය නැති කරන මාර්ගයක් තියෙනවා හොයන්න ඕනේ කියලා හිතුන්නේ නැද්ද? නෑ ස්වාමීනි මම ප්‍රමාදයි. ආපහු අහනවා හොරකම් කළා වැරදි කළා නොයෙක් විදිහේ දඬුවම් විදින පුද්ගලයා දැකලා නැද්ද? දැකලා තියෙනවා. ඔබට හිතුන්නේ නැද්ද සසර හිටියොත් මටත් මේ වගේ දඬුවම් විඳින්න වෙනවා. දඬුවම් විඳින්න වැරදි කරන කමෙන් මම මිදිලා නැහැ. අනේ මේ වැරදි කෙරෙන්න තියෙන ස්වභාවයෙන් මිදෙන්න යම් මගක් තියෙනම් හොයන්න ඕනේ. කුසල ධර්ම කරන්න ඕනේ කියලා හිතුන්නේ නැද්ද? හිතුනේ නැහැ. පස්වෙනි එක ජීවිතේ ජීවත් වෙනකොට මැරෙන්නේ නැහැ වගේ ජීවත් වෙලා මගේ කියන කමින් ජීවත් වෙලා නමුත් ඒ කිසිම දෙයක් නොගෙන කිසිම කෙනෙක් දිහා නොබලා උඩුකුරුව පෙට්ටියක දාලා සායනය කරන මිනිහා දැක්කේ නැද්ද? මැරිලා දවසක් දෙකක් තුනක් ගියා වූ ඉදිමි නිල්ුණා වූ මිනිහක් දැකලා නැද්ද? දැකලා තියෙනවා. ඒ උඹට හිතුන්නේ නැද්ද මේ මොන දෙයක් හරි හම්බ කළත් මේ ස්වභාවයටපත් වෙනවා මැරෙනවා. මං ඒ ස්වභාවය ඉක්මල නැහැ. මරණය නැති කරන මාර්ගයක් තියෙනවා නම් හොයන්න ඕනේ කියලා හිතුන්නේ නැද්ද කියලා? හිතුනේ නැහැ ස්වාමීනි කියන්නේ. මේ විදිහට මේ තරම් දේව දූතයෝ තමන්ට සසර નિසරු ස්වභාවය පිහිටක් සරණක් නැති ස්වභාවය පෙන්වද්දිත් කියද්දිත් ඒව නොදන්නවා වගේ නොදැක්කා වගේ ඉඳලා කුසල ධර්ම නොකළා නම් ඒ මිදෙන මාවතක් නොසෙව්වා නම් ප්‍රමාදීව වාසය කළා නම් ඒකේ විපාක උඹම විඳපන් කියලා නිහඬ වෙනවා. ඊට පස්සේ නිර්සත්වයෝ කෙල්ලවරක් නැති දුක් විඳින විස්තරයයි මේ සූත්‍රවලදී පෙන්වන්නේ. මම මතක් කළේ මජ්ක්‍ධිම නිකාය සූත්‍රයේ තියෙන විදිහට දේවදූතය පස් දෙනා ගැනම. ඉතින් බුද්ධ ආදී සත්පුරුෂයෝ ඉපදිලා අර වගේ නොපෙනෙන പ്രേත ලෝක ගැනත් පෙන්නලා ඒ වගේම ඇස් ඉදිරිපිට ඇහි හැපෙන මට්ටමේ තිබුණත් ඒ ගැන විචාරාත්මක චින්තනයක් අවදි නොකොට මට උනේ නෑනේ කියන තැනකින් ඔහේ ජීවත් වෙන ලෝකයට
නෑ උඹටයි වෙන්නේ කියන කාරණාව සිහි ගන්නවලා මේ දේව දූතයෝ පෙන්නලා අපේ මනස අවදි කරන කටයුත්ත කරන්ටයි බුද්ධ ආදී සත්පුරුෂයෝ උපන්නේ. ඒ සත්පුරුෂයෝ මේ අද ඔබතුමන්ලගේ ඥාතිවරයා නිහඬව ඕගොල්ලන්ටත් පෙන්වුවේ ඒ බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා පෙන්වපු දේවදූත සූත්‍රයේ එන කතාවයි. ඒ තුලින් පෙන්වුවා මගේ පුතේ මගේ ඥාතිවරුනි මේ සසර නිසරුයි මේ අපි මොන විදියට හිටියත් හැම කෙනෙකුට මේ ස්වභාවය අත් වෙනවා. ඒ නිසා අප්‍රමාදීව කුසල් පූර්ණේ කරගන්නට කියන වචනේ පෙන්වුවා. ඉතින් තමන්ගේ ඥාතිවරයා තමන්ට පෙන්නලා තියෙද්දි බුද්ධ ආදී උත්තමයන් වහන්සේලාත් S2 පාදන්ට මේ පෙන්නලා තියෙන දේ තුලින් නුවණක් තියෙන කෙනෙක් තේරුම් ගන්නවා අපි ගත කරන මේ ජීවිතයේ වර්තමානයේක මොන මට්ටමක තිබුණත් ඒකාන්තයෙන් අපේ ජීවිත සුවදායක සුබදායක තැනක නැහැ කියලා. ඒ නිසා පුළුවන් තරම් අප්‍රමාදීව කුසල ධර්මයේ යෙදිය යුතුයි. ඒ වගේම අප්‍රමාදීව මේ දුක්ඛාගත සසරෙන් උත්සාහවත් වීමට උත්සාහවත් විය යුතුයි. ඉතින් මේ අවස්ථාවේදී මම ඒ කාරණාව මතක් කළේ පින්වත් සියලු දෙනාට අනන්ත අපරිමාණ සංසාරේ ඔබ අප සියලු දෙනාමත් මේ වගේ නොයෙක් විදිහේ ඥාති වේසන භෝග වේසන ආදී වේසනයන්ගෙන් අනන්ත දුක් පීඩා විඳින්මින් එන අය බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා හම්බ වෙලා මේ මොහොතේදී මතක් කළා. ඒ නිසාත් අපිට දැනුමක් ආවා. අපේ ඥාතිවරු අපිට ඕලාරික නිමිති පහල කළ දැනුම් කළා. මේ මොහොතේ නුවණැත්තු හැටියට සත්පුරුෂය හැටියට එකෙන් පාඩමක් ඉගෙන නොගත්තොත් කෙලවරක් නොපෙනෙන සසරක අනන්ත අපරිමාණ කාලයක් අපිට දුක් විඳින්න වෙයි. ඒ නිසා මේ බුද්ධෝත්පාද කාලය අත්හැර ගන්න එපා. මේ මනුස්ස ජීවිතය අත්හැර ගන්න එපා. මේ සසර දුක්ගේ නිවන සද්ධර්මයේ තියෙන වටපිටාව අත්හැර ගන්න එපා කියන කාරණාව මතක් කරනවා. මොන වටපිටාවක් තිබුණත් ඒ වටපිටාව નિසරු බව තේරුම් ගන්නට බුදුහාමුදුරුව මතක් කරනවා. මහණෙනි යමක ආරම්භයේ සුබ වුණාට ආරම්භයේ සැප වුණාට ඒකට සැපක් කියන්නේ අවසානයේ දුකක් නම් යමක ආරම්භයේ දුක් වුණත් අවසානයේ සැපයි නම් අන්නේ සැපයි කියන්නේ කියලා. ඒ නිසා හැමදෙනාම උත්සාහවත් වෙන්නට ඕනේ මේ දුක් සහගත සසර නිමා කරගන්නට. ඒ සඳහා උපකාර වෙන වටිනා දහම් කරුණු බිඳක් මම මේ පින්වන්තුන්ට මතක් කරනවා. මේ ටික හොඳින්ම පොඩ්ඩක් අහන්න කියලා මතක් කරනවා. ඒ දේවදූත සූත්‍රය පෙන්නලා බුදුරජාණන් වහන්සේ මෙහෙමත් පෙන්නනවා. උපාදානේ භයං දිස්වා ජරා මරණ සම්භවේ අනුපාදා විමුච්ඡanti ජරා මරණ සංකේ. උපාදානය ජරා මරණ දුක ඇති කරන උපාදානයේ බයක් හැටියට දකින්න කියනවා. සසර නැවත නැවත ජරා මරණ දුක් විඳින්න තියෙන්නේ මේ ලෝකය මම මගේ ආත්මයයි කියලා අපි උපාදාන කරගෙන දැඩිව අරගෙන ඉන්න නිසායි. ඒ ජරා මරණයට සම්භවයක් වූ ජරා මරණයේ ඇතිවීමට හේතුවක් වූ උපාදානයේ බයක් හැටියට දකින්න කියනවා. උපාදානේ භයං දිස්වා ජරා මරණ සම්භවේ. ජරා මරණය හට ඇති කරන උපාදානේ බයක් හැටියට දකින්න. අනුපාදා විමුච්ඡanti ජරා මරණ සංකේ. ජරා මරණ සංඛ්‍යාත ධර්මයන්ගේ මිදීම අනුපාදා බවයි උපාදාන නොකරන බවයි කියලා පෙන්වනවා. ඒ අනුපාදා බව ලෝකේ උපාදාන නොකරන කම ටික අපි හුරු කට යුතුයි. පින්වතුනි මේ ලෝකය අපිට මේ ලෝකයට අපි බැඳෙන්නේ මේ ලෝකයෙන් අපි නොමිදෙන්නේ වෙන කවුරුවත් නිසා නෙමෙයි අපි නිසාමයි අපි බැඳෙන්නේ. පින්වතුනි ඇහැට පෙනෙන රූපයට කනට ඇහෙන ශබ්දයට නාසයට දැනෙන ගන්ධයට දිවෙන දැනෙන රසයට කයට දැනෙන ස්පර්ශයට හිතට දැනෙන ධර්මාරම්මණයට
තමයි අපි බැඳිලා තියෙන්නේ. තමයි අපි ඇලිලා තියෙන්නේ. හැබැයි මේ යථාර්ථය අපිට පෙන්වන්නේ ඒ තුල සියුම් මායාවක් පවත්වනවා. මොකද්ද? අපිට පෙන්වන්නේ අර මගේ දරුවාගේ මූණ බලා ගන්න තියෙනවා නම් මගේ දරුවාගේ සද්දය අහන්න තියෙනවා නම් මේ මගේ ගෙවල් දොරවල් ඉඩකඩම් කියලා බලන්න අහන්න දකින්න පුළුවන් ලස්සන ලෝකයක් ලස්සන වටපිටාවක් අපිට තියෙනවා කියන තැනින් තමයි අපි හිතාගෙන ඉන්නේ අපි ඇලිලා තියෙන්නේ. නමුත් යථාර්ථයේ තියෙන්නේ ඇහැට පෙනෙන රූපයකට කනට ඇහෙන ශබ්දයකටයි අපි ඇලිලා තියෙන්නේ. ඒකට හේතුව එහෙම ඇලෙන්න ඇලීමෙන් බැඳීමෙන් නොමිදෙන්න කුමකින්ද ජරා මරණයෙන්. ජරා මරණයෙන් නොබැඳුනේ බැඳුණු හිඳයි බැඳුනේ ඇලුණු හිඳයි ඇලුනේ පෙනෙනවා කියන දේ යථාර්ථය නොදකින කමයි. ඇහෙනවා දැනෙනවා කියන දේ යථාර්ථය නොදකින එකයි. ඒ පෙනෙන ඇහෙන දේ තුල යථාර්ථය නොදකින්ට අපි ගාව ප්‍රධාන අඩුපාඩු දෙකක් තියෙනවා. පෙනෙන ඇහෙන දේ තුල යථාර්ථය නොදකින නිසා ඇලෙනවා, ඇලෙන නිසා බැඳෙනවා, බැඳෙන නිසා නොමිදෙනවා ජරා මරණයෙන්. යථාර්ථය නොදකිනකොට පෙනෙන ඇහෙන දේ තුල එච්චරයි ඕනේ. ඊටු ටික වෙලා ඉබේම කරන්න ඕනේ. ජරා මරණයෙන් මිදිලා නැහැ කියන තැන තමයි ඵලය. ජරා මරණයෙන් මිදෙන්න නම් ලෝකේ නොයැලෙන්න ඕනේ. නොයැලෙන්න නම් නොබැඳෙන්න ඕනේ ලෝකේ. ලෝකේ නොබැඳෙන්න නම් ලෝකය කියන තැන නැත්තම් දකින අහන දේ තුල ඇත්ත දකින්න ඕනේ. ඒ ඇත්ත දකින්ට බැරි ප්‍රධාන කාරණා දෙකක් අපි ගාව අඩුව තියෙනවා. මම ඒ ගැන පොඩ්ඩක් මතක් කරලා අපේ අරමුණේ අපේ ඥාතිවලට පින් අනුමෝදන් කරන්න. එතුමට ගොඩාක් වටිනා පිනක් අනුමෝදන් කරන්න පුළුවන්. ඒ අඩුපාඩු හදා ගන්නට අවශ්‍ය කෙටි ක්‍රමයකුත් මම පෙන්නනවා. මේ ඇත්ත නොදකින්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. ඒ තමයි ප්‍රඥාව නැත්තම් ඇත්ත ඇති හැටි දකින නුවණ සහ චිත්ත ඒකග්ගතාවය නැත්තම් සමාධිය සහ ප්‍රඥාව කියන කාරණා දෙකේ අඩුව නිසායි ඇත්ත නොපෙනෙන්නේ. අපේ හිත අලු ගොඩකට පොල්ලකින් ගැහුවාම විසිරෙන යම්සේද ඒ වගේ හැම වෙලාවෙම හිතේ කෙරවලක් නැතුව කතා කරන කම තමයි ස්වභාවය. හොඳක් හිතා ගන්නත් බෑ, නරකක් හිතා ගන්නත් බෑ, කල යුත්තක් හිතා ගන්නත් බෑ, නොකල යුත්තක් හිතා ගන්නත් බෑ. ඕන එකත් හිතෙනවා, එපා එකත් හිතෙනවා. තමන්ගේ සිත තමන්ටම වදයක් වෙනවා මිසක සමහර වෙලාවට එක දශමයක්වත් කීකරු නෑ. ඇත්ත ඇති හැටි දකින්න තියෙන ප්‍රථම බාධකය අනේ චිත්ත ඒකග්ගතාවේ නැතිකම. හිතේ කතා කරන කම කෙල්ලවරක් නැතුව තියෙන කම. මෙන්න මේ චිත්ත ඒකග්ගතාවය ඇති කරගන්නට ක්‍රම ගොඩාක් තියෙනවා. ඒකෙදි මම කිව්වොත් හොඳ ආනාපාන සති භාවනාව හෝ මොනවාරි කමටහනක් වඩන්න කියලා ඇත්තට මෙහෙම පුළුවන් කොටසකුත් ඇති. නමුත් හැම දිනාට මේක ප්‍රායෝගික නැහැ. ගෙදර දොරේ වැඩ කටයුතු කරගෙන දුවා දරුවෝ මුණු පුරුමින් පිරිය බලාගෙන රැකිරක්ෂා කරගෙන ඉන්න මේ හැමෝටම එහෙම පුළුවන්කමකුත් නැහැ. නමුත් එහෙම පුළුවන්කමක් නැහැ කියලා ඒ අය කවදා හරි හිත හදාගෙන මේ ජරා මරණ දුකෙන් ඈතර වෙන්නේ නැද්ද? ඈතර වෙන්න ඕනේ. එයාට බැරිද? බැරි නෑ, පුළුවන්. එහෙනම් මම අද කෙටි ක්‍රම ටිකක් කියලා දෙන්න. කෙටි ක්‍රමය කියලා කියන්නේ බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා අතිශය ප්‍රශංසා කොට වදාළ අතිශය ඵලදායි චිත්ත ඒකග්ගතාවයට කිසිම වෙහෙසක් මහන්සියක් නැතුව નિરાයාසයෙන් ඔබට ලං වෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම 7ක් තියෙනවා. ඒ ක්‍රම 7 තමයි බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති කියන 6. මම කෙටියෙන් කියන්නම්. අනුස්සති කියන සිහි කරනවා. අපි
වැඩ කටයුතු කරනකොට පොල් ටික ගන්නකොට බලන්න තොර තෝංචියක් නැතුව කේලම් හිත පොල් ටික ගන්න හැටි දරුවා ගැන තව කොහේ හරි වාහනේ සමහර විට පැය ගානක ඔබ වාහනේ පදවනවා බලන්න හරියට පාරෙම යන වාහනේ යන පාරේ ඉස්සරහාමද බලාගෙන යන්නේ කියලා තොර තෝංචියක් නැතුව සමහර විට ඒ වාහනේ නෙමෙයි ඔබ අතීතයෙන් කවදාවත් නැති පැත්තක ඇති. හොඳයි අපිට ඒ වාහනේ පදවන ටික උයන පින ටික වැඩ කටයුතු කරන ටික අපිට කරන්න පුළුවන් නම් බුදු ගුණ සිහි කරගෙන අනේ බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ අපි වගේ දුක් විඳින අය සතර දුකෙන් එතර කරවන්න නේද? අනේ බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා පාරමී ධර්ම පිරුවේ අපි වගේ අය වෙනුවෙන් නේද? ඒක අමන්ට කැමති විදිහට නැත්තම් බුදුහාමුදුරුවෝ අරහං සම්මා සම්බුදු ගුණයෙන් යුක්තයි නේද? මේ වගේ නික්කමට බුදුහාමුදුරුවෝ ආරමුණු කරගෙන සිහි කරන්න පුළුවන් නම් අනේ මේ සද්ධර්මය කියලා තියන්නේ කල් නොයවා විපාක දෙන මෙලෝදීම විපාක දෙන මෙහි ඇවිල්ලා බලන්න පුළුවන් කියලා කියන කෙනා තම තමන් නුවණින්ම දැක්ක යුතු කියන මේ වගේ විශේෂ ගුණයකින් යුක්තලු අනේ ඒ ධර්මය මං කවද්ද අවබෝධ කරගන්නේ අනේ ඒ ධර්මයේ ගාවට ගියොත් නම් මගේ දුක නැති වෙනව නේද අනේ ඒ බඳු ධර්මයක් මේ ලෝකේ තියෙන වෙලාවේදී මම මේ ධර්මයෙන් වැඩ ගන්න ඕනේ නේද අනේ ඒ බඳු ධර්මයක තියෙන වටිනාකම කියලා ඒ ධර්මය නිසා කී දෙනෙක් නම් සුවපත් වුණාද කියලා ඒ ගැන ධර්මයේ ගුණ අපිට සිහි කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් සංඝයාගේ ගුණ සරියුත් මහ රහතන් වහන්සේ මුගලන් මහ රහතන් වහන්සේ කච්චප මහ රහතන් වහන්සේ ආදී චරිත කතාවක් අපිට සිහි කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් සීලය කියන එක ගැන මම පන්න දවසේ ඉඳන් මේ විදිහේ සීලයක් රැක්කා මගේ ඇති මේ සිල්පදේ කැඩුණා අපි කියමු සිහි කරගෙන යන මම පන්සිල් රැක්කා මතක් වුණා ඔය අතරින් කැඩුණු සීලය ඒ දුක් වෙන්නේ කමක් නැහැ මගේ අතින් ඒ සිල්පදේ කැඩුණට අනිත් සිල්පද හතර මම රැක්ක කැඩෙන්නේ නැති වෙන්න මම මේ සිල්පදෙත් කැඩෙන්නේ නැති වෙන්න කොහොම හරි රැක ගන්නවා කියලා යම් සීලයක් බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා මහරහතන් වහන්සේලා ළඟ තියෙයිද ඒබඳු සීලයක් මංගාව හදා ගන්නට ඕනේ ඒබඳු සීලයක් මංගාවට තියෙනවා කියලා සිහි කරන්න පුළුවන් මට්ටමක් හදා ගන්නවා නම් හදා ගන්න ඕනේ කියලා සිහි කරනවා කියන සීලානුසති ඊගාට ඡාගානුසති තමන් ජීවිතේ පුරාවට අනිත් අයට දුන්නු කළ උපකාර සිහි කරනවා නම් මේ වගේ උපකාර තුලින් මේ වගේ දානය තුලින් සසර සුවපත් කරගන්න පුළුවන් බව සිහි කරගන්නවා නම් තව තවත් ත්‍යාගයේ පිණිස ත්‍යාගය කියන්නේ පරිත්‍යාගයේ දානේ ඊගාට දේවතානුස්සති කියලා කියන්නේ යම් ආකාරයකින් දිව්‍ය ලෝකේ තියෙනවා නම් තවුතිසාදවසි දෙවියෝ ඉන්නවා නම් ඒ දෙවියෝ ගාවට යන්න යම් සීලයක් ඕන නම් ඒ සීලය මංගාව තියනවාද ඒ දෙවියෝ ගාවට යන්න ඕනේ යන්න පුළුවන් හරියටම පන්සිල් රැක කෙනෙක් මංගාවත් ඒ සීලය තියෙනවා අනේ මටත් එහෙනම් ඒ දෙවියෝ හා සහවාසයට යන්න පුළුවන් මංගාව මේ සීලය අඩු මේ සීලය හදාගෙන මං මේ දෙවියෝ ගාවට යනවා කියලා දෙවියෝ අරමුණු කරගෙන හිතනවා මේ වගේ ඒ කුමන හෝ අනුසතිය එහෙම නැත්නම් ඔකට තව තියෙන අසුභානුසති කියලා මේ කුමන හෝ දහම් කරුණක් නිතර මෙනෙහි කර වැඩ කටයුත්තක් කරන්න හුරු වෙන්න. ඔගොල්ලෝ භාවනා කරනවා කියලා අමුතුවෙන් එකක් හිතන්න එපා. ඔය හිතේ කතා කරන වේගය තියෙන්නේ මට දියන් ගණින් කියන තණ්හාව, ලෝභ, දේශ, මෝහ කියන කෙලෙස් අපිට නොතිබුණාට ඒ කෙලෙස් මුල් වෙලා. මේ වගේ මානසිකාරයන් තුල નિરાයාසයෙන් ලෝභ, දේශ, මෝහ තුනී වෙන කමක් තියෙන්නේ. රූප ධාතුය කෝ ආනන්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද යම් කලක රූප ධාතුයේ යම් කිසි කෙනෙකුට රාගයේ ප්‍රහීනන වස්තජ්ජි ආරම්මන අරමුණු සංසිඳෙනවා. සන්නිකවම මේ රාගය කියන එක ප්‍රහාණය වුණා ද්වේෂය ප්‍රහාණය වුණා නම් වස්තජ්ජි ආරම්මන අරමුණු සංසිඳ ඔය හිතේ කරන කතාව ටක් ගාලා නතර වෙනවා. ඒ හින්දා
අපි හිතේ කරන කතාවල් නවත්තන්න හෝ විදර්ශනා කරන්න හෝ සමතයක් වඩන්න හෝ කියලා භාවනා මධ්‍යස්ථානයකට යන්න හිතාගෙන ඉන්නවනම් යනවා කියා ඉන්නවනම් නැත්තම් අනේ අපිට ওই සමත භාවනා කරන්න බෑ අප්පා කියා හිතා ඉන්නවනම් එහෙම ඒක ලොකුවට ගන්න එපා. එහෙම නෙමෙයි බුදුහාමුදුරුවෝ අපි කාටත් උපකාරිය පෙන්වලා තියෙනවා. නිතරම බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය කියන මේ අනුස්සති වලින් කුමනෝ අනුස්සතියක් ධර්මයක් සිහි කරමින් නිතරම ඉන්න. හිතේ කතා කරන එක වෙනුවට ඔබ ඉදිරිපත් වෙලා එයාට ඉබේ කතා කරන අමතක වෙලා ඉබේ කතාවට යනවා. මෙන්න මෙයා තමයි මට යථාර්ථයේ දකින්න නොදෙන පළවෙනි හතුරා කියලා හඳුනා ගන්නවා. යථාර්ථය කියන්නේ ලෝකේ ඇත්ත ඇති හැටි නොදකින්න තියෙන පළවෙනි හතුරා මට මේ කියලා හඳුනා ගන්නවා. හිතේ කතා කරන වාරයක් ගන්න. ඒ හැම වෙලාවක ටක් ගාලා සිහි කළා තමන් හිතලා කුමන හෝ කුසල මනසිකාරයකට එන්න. ඔබ නොබෝ දවසකින් සමතේ සම්පූර්ණ කරනවා. නොබෝ දවසකින් චිත්ත ඒකාග්‍රතාවයට එනවා. සමහර විට භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා හිත හදාගන්න අවුරුදු ගාන කොට්ටු වෙන කෙනෙකුට වඩා ඔබ ගෙදර ඉඳලා නිහඬ මනසක් හදාගෙන ඇති. එයා දන්නවා හිතේ කතා කරන ගතිය කියන්නේ මහ බලගත් උපක්ලේශයක් යථාර්ථය දකින්න නොලැබෙන. යථාර්ථය නොදැක්කොත් වෙන්නේ මොකද්ද? ඇත්ත ඇති හැටි නොදැක්කොත් මොකද වෙන්නේ? ඇලෙනවා. කලකිරෙන්නේ නැහැ ඒ තුල. කලකිරෙන්නේ නැත්තම් ඇලෙනවා. ඇලුනහම බැඳෙනවා. බැඳුනහම නොමිදිනවා. ජරා මරණය කියලා දන්නවා. හිතේ කතා කරන එකට කෙටියෙන් පිළිතුරක් සැපෙන්නේ නැත්තම් වෙන මුකුත් ඕනේ නැහැ. තනියම හිතේ කතා කරනවා කියන එක කෙරෝල උත්තරය ජරා මරණ ශෝක පරිදේ දුක් වලින් ඔබ මිදෙන්නේ ඒ තුලම බැඳලා ඉන්නවා කියන උත්තරයකින් අතර වෙලා තියෙනවා. ඔබ හිතේ කතා කරනවා කියන මේ ගතිය මගේ හිතේ තියෙන පළවෙනි උපක්ලේශය යථාර්ථයේ දකින්න බැරි වෙන්න ඇත්ත දැක්කේ නැත්තම් මම කලකිරෙන්නේ නැහැ. ඒකේ ඇලෙනවා. ඇලුනොත් මාව බැඳෙනවා. බැඳුනොත් මාව ජරා මරණය මිදෙන්නේ නැහැ කියලා හිතේ කතා කරන එක නිකන් සුළුපටු එකක් හැටියට දකින්නේ නැහැ. හිතේ කෙලවරක් නැතුව තොරතෙන්චක් නැතුව කතා කරනවා කියලා කියන්නේ ජරා මරණ සහිත සසර උඹ ගාවයි උඹ එක්කයි කියන පණිඩේ කියනවා නේද කියන ටික ටක් ගාලා දකිනවා. එයා ඒකට නිසි උත්තරයක් දෙන ගොඩක් නෙමෙයි. තමන් හිතලා ඉදිරිපත් වෙලා කුමන හෝ කුසල මනසිකාරයකට එනවා. එච්චරමයි කරන්න ඕනේ. ආපහු අමතක වෙලා යනවා. හිතේ කතා කරන වාරය ගන්න එකට ටක් ගාලා ඉඩ දෙන්න. ඉබේ හිතේ කතා කරන ගතියට ඉඩ තියන්න එපා. කෙටියෙන් ගත්තාම ඔබට බොහොම සරලයි. වාහනේ පදවන වණ්ඩ ඉබේ හිතෙනවා. මේ මොනවත් නැති මනසිකාරයකට ගියා. ටක් ගාලා හිතලා කිව්වා. වැඩ කටයුතු කරමින් වළම්පෙඟන් ටික හොදමින් බත් ටික බෙදමින් රෙදි ටික හොදමින් ගේ අතු ගාමින් හිටියේ. ආන් ඒ විදිහට ඔබ කළොත් ඔබේ ඥාතිවරය අපිට පෙන්නපු බුද්ධ ආදී සත්පුරුෂ මේ ලෝකේ පහළ වෙලා අපේ ඇස් දෙක ඇරලා සතර ස්වභාවය පෙන්ලා දුකෙන් අපි එතර කරවන්න හැදපු ඒ අර්ථය සඵල වෙයි. ඒ නිසා දුකෙන් එතර ජරා මරණයෙන් නොමිදෙන්නේ අපි උපාදාන සහිතව ඉන්න නිසායි. උපාදාන සහිතව ඉන්නේ බැඳිලා අපි ඉන්නේ ඇලෙන නිසායි. ඇලෙන්නේ ඇත්ත නොදකින නිසායි. ලෝකයේ තුල ලෝකයේ මේ ස්පර්ශ ආයතන හය තුල ඇත්ත නොදකින්න තියෙන පළවෙනි උපක්ලේශය මෙන්න මේක කියලා හඳුනගෙන ඒක දුරු කරන්න ඕන. ඔහොම කරන ගම විලාව පරක් කවන්නේ පොඩි කරුණු ටිකක් කෙටියෙන් මතක් කරන්න මේක ගැඹුරුයි. ওই ටික විශේෂයෙන් මතක තබාගෙන මම මේ ටික කියන ටික ඔබට නොතේරුණත් ඔබව මේ වගේ ගැඹුරු දෙයක් පවා තේරෙන තැනකට ඔබව ගන්නවා. ඔන්නේ චිත්ත ඒකාග්‍රතාවයේ එන ටිකට ඒක බරසාර විදිහට කරදරයක් විදිහට ගන්න නැතුව අවශ්‍ය දෙයක් හැටියට විතරක් හඳුනා ගන්න. මේ චිත්ත සමතය කියන එක මොකක් හරි එකක් නිවන් දකින්න එකක් භාවනාව කියලා හඳුනා ගන්න එපා. දුක් විඳින මගේ ජීවිතයේ දුක නැති කරන අත්‍යවශ්‍යම දෙයක්. අත්‍යවශ්‍යම දෙයක්. මේ ලෙඩේ සුව කරගන්න මේ බෙහෙත් පෙත්ත අත්‍යවශ්‍යමයි නම් ඒක ගත යුතුයි. පස්සේ ගන්නවා නම් හරියන්නේ නැහැ ලෙඩේ මැරෙනවා. ඒ වගේ මේ හිතේ කතා කරන රෝගය සුවපත් කිරීම අත්‍යවශ්‍යයි කියන එක හඳුනා ගන්න. ඒකයි පළවෙනි කාරණාව මට කියන්න ඕනේ. ඒක කරන්න ගොඩාක් බෙහෙත් එපා.
බෙහෙත අවශ්‍ය නැහැ හොය යන්න ඔබ ගාව තියෙනවා. ඒ හැම වෙලාවකම ශනිකව තමන් සිහිපත් කළ කුසලයකින්. ආයෙත් අමතක කරන තමන් නෑ මේක විසගෝර සර්පෙක් බඳුයි. හඳුනාගත්ත තමන් කුසලයක හිටියා. හරි. ඔන්න ඔය පැත්තෙන් මුළු චිත්ත ඒකාග්‍රතාවය ඇති කළා, නීවරණ ධර්ම දුරු කළා, සමාධියයි කියන පැත්ත, සීලයේ පැත්ත, සීල සමාධි කියන කාරණා දෙකම තව පැත්තෙන් ගත්තොත් චරණ ධර්ම කියන ඔක්කොම ටික පුරවන ඔය එක අනුස්සතියෙන්. එක අනුස්සතියකින් මේ කියපු එක ක්‍රමෙන් ඔබගේ මහා ලොකුට මහා බරක් හැටියට අරගෙන ඔබේ ජීවිතේ විශාල පැතිකඩක් හදලා තියෙයි. විශාල පැතිකඩක්. සීලය සහ සමාධිය කියන දේ තුල තමයි චරණ ධර්ම කියන්නේ. විද්‍යා චරණ කියලා කියන්නේ. ඒ චරණ ධර්ම ටික සියල්ලම කැටි කළා තියෙනවා. මම මේ කතා කරපු අර්ථය තුල අපි ඒකවා හඳුනගෙන තියෙන ක්‍රමේ වැරදි, ඒවට උත්තර හොයන ක්‍රමේ වැරදි. අපි හිතාගෙන ඉන්නේ මේවා කරන්න ඒකටම කැප වෙන්න ඕනේ කියලා. නෑ, ඒක හඳුනා ගන්න මේක අවශ්‍යයි. මේ ලෙඩේට බෙහෙත් පෙත්තක් මේක කියලා හඳුනා ගන්න. මේ බෙහෙත නැති වුණොත් ඒ ජීවිතේ වැඩක් නෑ කියන තැන. හරි. දැන් මම ඔබට චරණ ධර්මයන් ආවරණය වෙන ටික කිව්වා වගේම පොඩ්ඩක් හොඳ වමනාවෙන් අහන්න. මම මේ කතා කරන ටික ගොඩාක්ම ගැඹුරුයි. නමුත් ගොඩාක් වටිනවා අපේ ජීවිතයකට. ඒ තමයි විද්‍යාව, ප්‍රඥාව. මං කිව්වා ඇත්ත ඇති හැටි දකින්න ඊගාවට තියෙන බලවත්ම අඩුපාඩුව, බලවත්ම අඩුව අපි ගාව තියෙන මොකද්ද? නුවණ, ප්‍රඥාව කියලා. ඇත්ත ඇති හැටි දකින්න ඕනේ ආකාරය. ඊට තියෙන හිත ආසුරන ක්‍රමේ දන්නේ නැතිකම. හරි. අපි මේ ප්‍රඥාව කියන එක පොඩ්ඩක් ඉගෙන ගමු. අර සූත්‍රයෙන් අරගෙන අනුපාදා විමුච්ඡanti ජරා මරණ සංකේ. අනුපාදා බව උපාදාන නොකරගත්තොත් ජරා මරණයෙන් මිදෙනවා. උපාදාන වෙන එක ජරා මරණයන්ගේ උල්පොත හට ගැනීම. එහෙනම් අරමුණක් උපාදාන වෙන්නේ අරමුණක තියෙන ඇත්ත ඇති හැටි දකින්න තියෙන නෝන නැතිකම. මම ඔබට එකෙන් කෙටි කාරණාවක් පොඩ්ඩක් මතක් කරනවා. කෙටි කාරණාවක් කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝචේ වස්සසතං ජීවි අපස්සං ධම්මමුත්තමං යෝචේ වස්සසතං ජීවි අපස්සං උදේවයන් ඒකහං ජීවිතං සිය පසතෝ උදේවයන්. මේ ස්කන්ධයන්ගේ උදේවැය කියන එක නොදැන අවුරුදු 100ක් ජීවත් වුණ තේ ජීවිතයේ හිස් ජීවිතය. ස්කන්ධයන්ගේ උදේවැය දැනගෙන එක දවසක් ජීවත් වුණත් ඒ ජීවිතය ශ්‍රේෂ්ඨයි. උදේ කියලා කියන්නේ ඇතිවීම, වැය කියලා කියන්නේ නැතිවීම. උදේවැය කියලා කියන්නේ ඇතිවීම, නැතිවීම. ස්කන්ධ කියලා කියන්නේ සමූහයක් ගොඩ. තව පැත්තකින් ගත්ත රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මෙන්න මේ ස්කන්ධ ටිකේ අරමුණු ටික. ඒ කියන්නේ අපිට ඇහෙන් රූපයක් බලනවා, කනින් ශබ්දයක් අහනවා කියන තැනක තියෙන ධර්මතා ටිකට තමයි ස්කන්ධ කියලා කියන්නේ. ඒ රූපයක් පේනවා කියන එක ඇති වෙන්නේ කොහොමද? සද්දයක් ඇහෙනවා කියන එක ඇති වෙන්නේ කොහොමද? ගඳ සුවඳක් දැනෙනවා කියන එක ඇති වෙන්නේ කොහොමද? රසයක් දැනෙන ගන්නවා කියන එක ඇති වුණේ කොහොමද කියන එක නොදන්නවා නම් නොදැක අවුරුදු 100 ජීවත් වුණත් ඉස් ජීවිතයක්. මම ඔක සිරණ භාෂාවෙන් කිව්වොත් මේ ඉස්සරහා මේ සූඩ මල් තියෙනවා. මේ රතු පාට නෙළුම් මලක්, සුදු පාට නෙළුම් මලක් කියලා මම දැනගන්නවා. මේ ඇහෙන් දැක්ක මේ රූපය මම දැනගත්තා නම් මේ ඇහින් දැක්ක රූපය දැනගන්නවා කියන තැන තිබුණේ මොනවද? ඒ දැන ගැනීම ඇති උනේ කොහොමද? උදාහරණයක් ගන්න. ඇහැට පිටතින් තියෙන රූපේ ගිහිල්ලා ඇහි හැපුණේ නැහැ. ඇහැ මේ රූපේ හැපුණේ නැහැ. නමුත් ඇහැට පිටින් තියෙන රූපේ ආරම්භය නෙළුම් මලක් කියලා දැනුමක් ආවනම් මට ඒ දැනුම ඇති උනේ කොහොමද? අන්න ඒකට කියන උදය. මේ නෙළුම් මලක් කියලා දැනුම ඇති වෙච්ච හැටි මෙහෙම නේද? මේ නෙළුම් මල කියන දැනුම දැන ගැනීම නැති වෙනවා මෙන්න මෙහෙම කියලා යමක් ඇස් ඉදිරිපිට එන වස්තුවක් දැනගන්නේ මෙහෙමයි, ඒකේ දැන ගැනීම අතහැරෙන්නේ මෙහෙමයි කියලා දන්නේ නැතුව අවුරුදු 100ක් ජීවත් වුණ තේ ජීවිතේ හිස් ජීවිතයක්. එක දවසක් ජීවත් වුණොත් මේක දැනගෙන ඒ ජීවිතේ වටිනවා.
ආයතන පහෙන්ම කියන්නේ කිව්වොත් ඔයගලන්ට ගැඹුරුයි. ඒ හින්දා මම මේකෙන් විතරක් කියනකොට ඒ කියන්නේ මම ගොඩාක් සරල කරලා මේ කියන්නේ. අපි හැමදාම ස්කන්ධයන්ගේ උදේවේ කියලා කතා කරනවනේ. අපි ස්කන්ධයන්ගේ උදේවේ නෙමෙයි. ස්කන්ධයන්ගේ උදේවේ කියන්නේ අපි නිකමට කෙටි කරලා ගත්තොත් ඇහැට පෙනෙන ඇහැ කියන එකයි ඇහැට ඔබෙන් තියෙන මේ වර්ණ සටහන මේ වස්තුවටයි දෙකට රූපේ කියනවා. රූපස්කන්ධ කියනවා. ඒ දෙන්න නිසා ඇහැට රූපයක් ගැටීම නිසා ස්පර්ශ නිසා සැපසහගත හෝ දුක්සහගත විඳින ස්වභාවයක් සතුටක් හෝ අසතුටක් දැනෙන ස්වභාවයට කියන වේදනාව කියලා. ඊට පස්සේ මේ පෙනෙන වස්තුව සුදු පාට රතු පාට බව දිග බව හතරස් බව හඳුන ගන්න කමක් තියෙනවා. අපි හඳුනන්නේ කෙනයි හඳුනන්නේ වස්තු. ඒ හඳුනන කමට කියන සංඥාව කියලා. ඊට පස්සේ මේ වස්තුවට නෙළුම් මල සුදු පාට රතු පාට කියලා හිතනවා. හිතන කමට කියනවා චේතනා සංකාරය කියලා. දැනගන්නවා. දකිනකොටම නෙළුම් මල කියලා දැනගන්නවා. මම දැනගත්තා. මේ ඉස්සරහ තියෙන මේ සදියා බලන ඔබතුන නෙළුම් මල කියලා දැනගත්තා. ඔබතුමිය දැනගත්තා. ඉදිරියෙන් තියෙන වස්තුව ඇහැට පෙනෙන රූපය දැනගත්තා. ඒ දැනගන්නව කියන තැනක රූපේ කියන ධර්මතාවයක් යෙදිලා වැවෙලා තියෙනවා. ඒ අරමුණ විඳින ස්වභාවයක් සැප හෝ දුක් හෝ උපේක්ෂා සහගත ස්වභාවයක් යෙදිලා තියෙනවා. ඒක හැඩේ හඳුනනවා. තව පැත්තකින් හඳුනන එකට මම කිව්වා කවුරු හරි කෙනෙක් එනවා. දන්නේ කවුද? තාම හඳුනන්නේ නැහැ. කරෝලිස් මාමන් අන්න හඳුනගත්තා. හඳුනනකොටම ප්‍රඥප්තිය මතක් වෙනවා. හඳුනේ නැත්තම් ප්‍රඥප්තිය මතක් වෙන්නේ නැහැ. ඒ වගේ අපි මේ හැඩේ හඳුනනවා. මේ හැඩේ අපිට මේ හැඩේ විත්තියක ඇඳලා තිබ්බට ටක් ගාලා හඳුන ගන්න පුළුවන් මේ නෙළුම්මල කියලා නේද? ඒ හිතෙන් හඳුනනකම කරන්නේ හිතෙන්. ඊට පස්සේ මේකට නෙළුම්මල රතු පාටයි සුදු පාටයි කියලා හිතනවා. අපි හිතන එක කරන්නේ අපි කෙනා හිතෙන් මම හිතන්නේ. මම රතු පාටයි කියලා හිතුවා කියලා ඔබතුමා දන්නේ. ඔබතුමා මේක දකින්නකොට රතු පාටයි කියලා දැනගන්න පුළුවන් ඉන්නේ ඔබතුමා හිතන විදිහට. මට ඒක දැනගන්න බෑ. මම කිව්වේ තේරෙනවද කියලා බලන්න ටිකක් ගැඹුරුයි. අපිට එහෙනම් ඔන්න දැන් අපි උදේවැය දැනගන්නවා කියලා කියන්නේ. ඒ කියන්නේ මට යමක් පෙවුණු දේ මම දැනගත්තා. මොකද්ද නෙළුම් මලක් තියනවා කියලා දැනගත්තා. මේ දැනගත් එක ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියන එක නොදන්න එකටයි උදේවැය දන්නේ නැහැ කිව්වේ. හරි. එතකොට දැන් යමක් දැනගන්නවා කියන තැනක අඩංගු ද්‍රව්‍ය වලට කියනවා ස්කන්ධ කියලා. දෙයක් තියෙන්න බෑ දැනගන්න. උදව්වක් තියෙන්න බෑ. කරුණු ටිකක් තියෙන්න බෑ. ඇහැ ඒකට උදව් වෙච්ච ඇහැට පිටතින් හම්බෙච්ච වර්ණ සටහනට කියනවා මොකද්ද? රූප කියලා. දෙකම එකතු කරලා රූප. තව පැත්තකින් ගත්තම ටීවී එකක පෙනෙන රූප වගේ රූප ටිකක් තමයි එන්නේ අපිට. හිතෙන් තමයි සජීවී කරන්නේ අපි. විඥාණයෙන්. ඒකේ මායාව අපිට හසු වෙන්නේ මේක දැනගත්තොත්. හරි. ඔන්න ඒ දෙක රූපය කිව්වා. ඒ රූපයට කියනවා රූපස්කන්ධය කියලා. ඒ අරමුණ විඳින එකට කිව්වා වේදනාව කියලා. සැප හෝ දුක් සහගත හැඟීමක් අපේ ඒ රූපේ දකින්න කෙනාගේ හිතේ ඇති වෙන. ඒකේ හැඩ සටහන පෙන්න එකට සංඥාව කිව්වා. ඒකට සුදු පාට රතු පාට නෙළුම් මලක් කියලා ඒක දිහා බලාගෙන ඉන්න කෙනාගේ හිතේ මතුවෙන ගතියට කෙනාගේ හිතේ මතුවෙන ගතියට කිව්වා චේතනාව කියලා. කෙනා මම රතු නෙළුම් මලක් සුදු නෙළුම් මලක් කියලා දැනගත්තා. මේක දිහා බලන කෙනා මේක රතු නෙළුම් මල සුදු නෙළුම් මල කියලා දැනගන්නවා. හැබැයි ඒක පැත්තට ගැඹුරුයි. හරිද? ඔන්න ඔය එළියෙන් තියෙන ඇස් ඉදිරිපිටට ආපු වස්තුවක් සුදු නෙළුම් මලක් සුදු එකක් රතු එකක් කියලා දැනුමක් දැනගැනිල්ලක් එනකොට තියෙනවා ධර්මතා පහක්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මේකට කිව්වා පංච උපාදානස්කන්ධය. හරි. ඔන්න ඕක ඇති වෙන්නේ මෙහෙමයි කියලා දන්නේ නැති වුණොත් නැති වෙන්නේ මෙහෙමයි කියලා දන්නේ නැති වුණොත්
මේ දැනගත් දේ තුලම අපි කිඳා බහිනවා. ඒක දැනගත් පමණකින්ම උපාදානයෙන් අපිව මොදවනවා. මේ ස්කන්ධ ටික මේ දැනුම ඇති උනේ කොහොමද නැති උනේ කොහොමද කියලා නොදකින නුවණ නැතිකම විතරමයි යෝනේ උපාදාන වෙලා ජරා මරණ වලට ඇදිලා ඇති. ඒකට උදව් වෙලා තියෙනවා අර සමතේ නැතිකම මේ පැත්තෙන්. හරි අපි ඒක කෙටියෙන් මෙහෙම බලමු. මම පොඩි මට තේරෙන විදිහ පොඩි උපමාවක් මම කළොත් අපි කව 5 දෙනෙක් ඉන්නවා ඈ 5 දෙනාගෙන් පළවෙනි ආතේ තියෙන වට්ටිය හිස් වට්ටිය එතුමා පළවෙනි කෙනා ගාව තියෙන වට්ටිය දෙවෙනි කෙනා ගාවට දෙනවා. දැන් පළවෙනි කෙනාතේ තිබුණේ හිස් වට්ටිය. එයා දෙවෙනි කෙනා අතට දුන්නාම දෙවෙනි කෙනා මොකද කරන්නේ? ඒක අතට අරගෙන තමුණුත් මලක් දාලා දැන් එයා අතේ තියෙනවා මලකුයි වට්ටියකුයි දෙකක් නේ. දාලා දෙවැන්න අතට දෙනවා. දැන් දෙවන්නට ලැබුණා මලකුයි වට්ටියකුයි තියෙන එක. දෙවැන්න මොකද කරන්නේ? එයත් මලක් දානවා. එතකොට දැන් තියෙනවා මල් දෙකකුයි වට්ටියක්. තුන්වෙනි ගාවට දෙනවා. තුන්වෙනි ගාවට දෙනකොට එයා දෙන්නේ මල් දෙකකුයි වට්ටියකුයි. මං කියන එක තේරෙයිද? තුන්වෙන්නත් මලක් දානවා එකට. දැන් මල් තුනකුයි වට්ටියකුයි තියෙනවනේ. හතරවැන්නට දෙනවා. හතරවැන්න අතට යන්නේ කීයකද? මල් තුනකුයි වට්ටියකුයි විතරයි නේද? හතරවැන්න තමන් අතිනුත් මලක් දාලා වට්ටිය අතේ තියාගෙන ඉන්නේ. දැන් වට්ටියක් තියෙනවා මල් හතරකුත් එක්ක. කාගාවද තියෙන්නේ? පස්වෙනි ගාව. පැහැදිලි නේද? පස්වෙනි ගාව තියෙන මල් හතරකින් යුක්ත වට්ටිය එයා ගාවින් තොරව එයාට නැතුව තව කාගාවද තිබුණේ හෝ තියෙන්නේ හෝ තිබුණේ හෝ දැන් 5 දෙනාගෙන් අනිත් 4 දෙනා ගාව තිබුණද තියෙන්න පුළුවන්ද? මල් හතරකින් යුක්ත වට්ටිය තියෙන්නේ දැන් කාගාවද? පස්වෙනි අතේනේ. පළවෙනියා ගාව තිබුණ හෝ තියෙනවා කියලා ගත්තොත් හරිද? මල් හතරකින් යුක්ත වට්ටිය එතන තිබිලා ආවා කිව්වොත් හරිද? දෙවෙනි අතේ තුන්වෙනි අතේ තිබුණා කිව්වොත් වැරදි. හතරවෙනි ගාවට ආවහම හොතට මතක තියාගන්න ඕනේ එයා ගාවට ආවෙත් මල් තුනයි වට්ටියේ එයත් එකක් දාපු හින්දායි හතරක්. තේරෙනවනේ? මම අදක්ෂ ඇති මම මේ කරුණක් හංගවන්න මට පුළුවන් විදිහට මතක් කරන කාරණාවක්. අපි හිස් වට්ටිය වගේ අපි කියමු ඇස් ඉදිරි පිටට ආවේ ඔබටත් මටත් පේන රූප මාත්‍රයක්. ඒ රූපය ටීවී එකක පෙනෙන රූපයක් ගන්න රූපේ පෙවුනට ඒකේ ද්‍රව්‍යයක් තියෙනවද ඇතුලේ? මනුස්ස රූපයක් පෙනේ මිනිස්සෙක් ඉන්නවද? කාර් එකක් පෙනේ අපිට සංඥාවක් කාර් එක කියන නමුත් ඒ වගේ පරිහරණය කරන ද්‍රව්‍යයක් තියෙද? නැහැ. නමුත් ද්‍රව්‍ය කාරණා නැති වර්ණ සටහන නේද? තව පැත්තෙන් ගත්තොත් බිත්තියක ඇඳි චිත්‍රය බඳුයි මේ ඇස් ඉදිරි පිටට අපිට පේන රූපේ. හැබැයි ඒ රූපේ යථාර්ථය එක තැනකින් විතරක් මතක අනාත්මයි. අනාත්මය කියන්නේ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර අනාත්ම ධර්මයක්. හරි. ඔන්න රූපය කියන එක දකින්ද හිස් වට්ටියක් වගේ කියලා. රූපය කියන එක උපමා කළා අපි මොකේද? හිස් වට්ටියක්. ඇහත් රූපයක් දෙක හම්බුණා කියලා කියන්නේ ඇහට රූපයක් පෙවුණා කියන්නේ හිස් වට්ටියක් වගේ. ඊට පස්සේ ඊගාව කෙනාට එනකොට එයත් මලක් දැම්මා වගේ තමයි ඒ වට්ටියට අපි හිතෙන් වේදනා කියන චෛතසිකය එකතු කරනවා. විඳිනවා කියන චෛතසිකය මේ රූපය විඳිනවා කියන චෛතසිකය එකතු වෙනවා. ඒ රූපෙට විඳිනවා කියන චෛතසිකයේ ගාවට අපේ හිතේම රූපය හඳුනනවා කියන තුන්වෙනි චෛතසිකය එකතු වෙනවා. දැන් රූපය තුල විඳිනකමක් නැහැ. රූපය කියන එක විඳින්න පුළුවන්කම තියෙන්නේ කොහෙද? හිතෙන්. රූපය කියන එක විඳීමෙන් තොර වට්ටියක්, මල් නැති වට්ටියක් වගේ. විඳිනවා ඒ රූපය විඳින්න පුළුවන්. ඒ රූපයක් නිසා මිහිරක් හෝ අමිහිරක් හෝ දැනෙන කම රූපෙට අයිති නෙමෙයි.
ඒකට එකතු කළ මලක් වගේ මල් වලට මම උපමා කළේ චෛතසික ටික. හරිද? මලක් වගේ තමයි විඳිනවා කියන ගතිය. වට්ටියට එක මලක් දැම්ම වගේ තමයි රූපයේ විඳින ගතිය. ඊට පස්සේ තව මලක් එකතු කළා වගේ තමයි ඊගව කෙනා වට්ටියට හඳුනනවා කියන එක. හැඩසටහන කියන එක රූපෙට අයිති නෙවෙයි, රූපයේ හඳුනන කම තියෙන්නේ හිතේ. මේ රූපය හඳුනනවා කියන එක අපි හඳුනන්නේ. ඊට පස්සේ ඒ වට්ටිය දැන් මල් දෙකයි. තුන්වෙනි ගාවට ඇවිල්ලා හතරවෙනි ගාවට එනකොට එයත් මලක් එකතු කරනවා වගේ ඒ රූපෙට හිතනවා කියන කම අපේ හිතේ ඇති වෙනවා. රතු පාට කියලා. පස්වෙනි ගාවට එනකොට රූපයක් විඳලා හඳුනලා මලක් කියලා හිතුවා. එයත් එකක් දැම්ම මලක් කියලා දැනගන්නවා කියන පස්වෙනිය පිරෙනකොට හිස් වට්ටියයි ඒකේ තියෙන අර ගති ටිකකුණුයි එක්ක මලක් කියලා දැනගන්නකම ඇති වෙනවා. ඒ කියන්නේ මෙහෙම දකිනකොට මලක් කියලා දැනගන්නකම පෙනෙන ඇහැ පැත්තේ රූපේ පැත්තේ ඉඳලා තමන් ගාවට මලක් කියලා දැනගන්නකම ඇති වෙනවා. හොඳට මතක තියාගන්න. මේ මලක් කියලා දැනගන්න උදව් වෙච්ච තැන තියෙනවා ඇහත් රූපයක් දෙකට කියන රූපය. ඒ රූපයේ විඳින කම, රූපයේ හඳුනන කම, මලක් කියලා හිතන කමට කියනවා නාම කියලා. මේ නාමයයි මේ රූපයයි දෙක නිසා මලක් කියලා දැනගත්තා. නාම රූප පත්‍ය විඥාන කියනවා. තේරෙනවද? ස්කන්ධයන්ගේ උදේවැය කියලා කියන්නේ රූපය සතර මහා ධාතුවෙන් හටගත්තේ. ඒ රූපය ඇහත් රූපයක් දෙක ස්පර්ශ වෙච්ච නිසා මේ වේදනා සංඥා විදිනකම හඳුනනකම හිතන කියන නාම ධර්ම ටික පහළ වුණේ. මේ රූපය ආරම්භය මේ නාම ධර්ම ටික පහළ වුණාම ඒ දෙක නිසා දැනගන්නවා මලක් කියලා දැනගන්න කමක් ඇති වුණා කියලා තමන් තුළ දැනගන්න කමක් ඇති වෙච්ච කම දකිනවා. දැන් බලන්න මේ කාරණා එකින් එක පිරීලා එනකොට මලක් කියලා දැනගන්නවා කියන පස්වෙනිය සම්පූර්ණ වෙනකොට මේ මලක් කියලා දැනගන්න කම රූපෙට අයිතිද? දැනගන්නවා කියන එක පස්වෙනියගේ කෘත්‍ය නේද? රූපය කියන එක උපකාරක ධර්මයක්. ඒක විඳිනවා, ඒක හැඩේ හඳුන ගන්නවා, මලක් කියලා හිතනවා, මලක් කියලා දැනගන්නවා. කෙටියෙන් ගත්තාම මේ රූපේ උපකාරයි නාම ධර්ම ටික නිසා මලක් කියලා දැනගන්න. යමක් දකිනකොට ඒ නිසා දැනගන්න කමක් අපිට ඇති වෙනවා. අපි හරියට මේක ගොඩාක් තීක්ෂණ සිද්ධියක්. මේ ස්කන්ධෙන් උදේවැය කියලා කියන්නේ මෙන්න මේ වගේ අපේ යමක් දැනගන්නකොට දැනගැනීම නොවුණු දැනගත් දේ නොවුණු දැනගත් දේට හේතු වෙන රූපය කියන්නේ මලක් කියලා දැනගත්ත කම නෙමෙයි දැනගැනීමට උපකාරක එක ධර්මයක්. ඒ රූපය නිසා මේ පෙනෙන රූපයේ විඳින කම, පෙනෙන රූපයට හිතන කම, පෙනෙන රූපය හඳුනන කම, පෙනෙන රූපයට මලක් කියලා හිතන කම, දැනගැනිල්ල මලක් කියලා දැනගන්න කම සම්පූර්ණ වෙන්න තියෙන හේතු ටිකක්. ඒ ටිකේ ප්‍රතිඵලය මේක වේගයෙන් යෙදෙනවා. දකිනකොට මලක් කියලා දැනගන්න. හොඳට මතක තබා ගන්න බාහිරේ ඉඳලා Tamanට දැනගැනිල්ලක් එන්න පුළුවන්. දැනගන්න. හැබැයි මේ රූපෙකුයි මේ වගේ ගති ටිකකුයි නිසා මලක් කියන දැනගැනිල්ලක් මට ඇති වුණා නේද කියලා ඔබ දන්නේ නැති වුණොත් අපි අනිත් අතට යන උපාදාන වෙන්න දශමයයි යන්නේ. නාම රූප පත්‍ය විඥාන, නාම රූප දෙක නිසා විඥාන එනකොට විඥාන පත්‍ය නාම රූප වුණ ටක් ගාලා මේ විඥානේ නාම රූප දෙකට බැස ගන්න. ඇයි? දැනගත් මල කියලා දැනගත්ත ගමන් දැන් මල කියලා දැනගත්තා. මල කියලා දැනගත්තේ මෙන්න මේකයි කියලා රූපේ පෙන්නයි. මල කියන්නේ මේක කියලා රූපේ පෙන්නයි. ඒ කියන්නේ පළවෙනි වට්ටිය, දෙවෙනි වට්ටියේ මල් දෙකයි, තුන්වෙනි ගාවට යනවා මල් දෙකයි, තුන්වෙනි ගාවට එනවා මල් තුනයි, හතරවෙනි ගාවට එනකොට මල් තුනකින් යුක්ත වට්ටියක් හම්බුණා. එයත් එක දාලා හතරයි.
මල් හතරෙන් යුක්ත වට්ටිය මෙන්න මෙතනයි තිබුණේ කියලා පළවෙනිය පෙන්නුවොත් හරියද? දෙවෙනිය තුන්වෙනිය පෙන්නුවොත් හරියද? මං කියන දේ ටිකක් ගැඹුරුයි. යමක් දකිනකොට කෝප්පේ පීරිසිය සීට් එක කියලා දැනගන්නවා කියන්නකො. දකිනකොට වේගෙන් ඒ නිසා යමක් දැනගත්තොත් මේ දැනගත්ත දෙයට මේ විඥාණයට තිතියක් තිබ්බොත් මේ විඥාණය දැනගත්ත එක රූපෙට තිබ්බොත් මේ විඥානයේ රූපේ පිහිටියා වෙනවා. මේ විඥානේ මේ දැනගත්ත කම මල කියලා දැනගත්ත කම වේදනාවට තිබුණොත් මේ විඥානේ තිතියක් වෙනවා. මල කියලා දැනගත්ත කම මේ හැඩයට තිබුණොත් විඥාන තිතියක් වෙනවා. මල කියලා දැනගත්ත කම මල කියලා හිතන කමට තිබ්බොත් විඥාන තිතියක් වෙනවා. ඒ තා ගති ආගතිති ජරා මරණති උපාදානති නාම රූප දෙක නිසා රූපය මහ භූතයි හිස් වට්ටියක්. වේදනා සංඥා චේතනා කියන වට්ටියට දාපු මල් තුනක් විතරයි. හතරවෙනියා කියලා කියන්නේ තමනුත් මලක් දාලා අතට ගත්තාම ඒ මල් හතරෙන් යුක්ත වට්ටිය තමන් ගාව මිසක තව එකක් උයවත් නැහැ. දැනගන්නවා කියන එක විඥානීය කෘත්‍ය. පස්වෙනියා විඥානීය කියලා කියන්නේ දැනගන්නවා කියලා කියන්නේ අරමුණක් දැනගන්න මුල් වෙච්ච රූපෙවත් ඒ රූපය ගැන විඳපු හිතේ තියෙන සිවුම් ගතියවත් ඒකේ හැඩේ හිතේ හඳුනපු කමවත් හැඩයට මල කියලා හිතපු චේතනා ගතියක් නෙමෙයි දැනගන්නවා කියන්නේ. ඒ ගති ටික එකතු වුනහම දැනගන්න හැම වෙලාවෙම ඔබට ඇහැට යමක් පෙනෙනකොට ඔබට දැනගන්න පුළුවන්. ඔබ හුරු කළොත් උදේවැය පෙන්නොත් මේ රූපේ නාමයේ දෙක නිසා දැනගත්තා නේද? මල කියලා දැනගත්ත කම කිව්වොත් ඔබ කවදාවත් මල කියන්නේ මේකයි කියලා රූපෙට අත දාන්නේ. මල කියන්නේ මේකයි කියලා නාම ධර්ම වලටත් දාන්නේ. මට කෙටියෙන් මතක් කරන්න ඕනේ මෙන්න මේ ස්කන්ධයන්ගේ උදේවැය කියන්නේ කෙටියෙන් ගත්තාම ඇහැට යමක් පෙනෙනකොට පෙනෙන දේ ආරම්භය පෙනෙන දේ දැනගන්නවා නම් මම මලක් කියලා දැනගන්නවා නම් ඒ දැනගන්න කම හැදෙන්නේ මෙහෙමයි කියලා ඉගෙන ගන්න පුළුවන් නම් සියුම් මේක එකයි යම් වෙලාවක ඇස් ඉදිරියට මේ රූපය ආවා මේක වින්දේ නැත්තම් මේකට හඳුනනකම නැත්තම් මේකට හිතනකම නැත්තම් දැනගන්න බෑ නාම රූප දෙක නැතිනු දැනගන්න කියලා එකක් නෑ ඊගොල්ලන්ට මේ විඥාණය මේ නාම රූප දෙක නිසා දැනගත්තා කියලා දැක්කොත් දැනගත්තොත් මේ දැනගන්න හේතු වෙච්ච මේ නාමයටයි රූපයටයි දෙකට කියන හේතුව ඒ හේතුයේ ඵලය තමයි දැනගන්නවා කියන එක. දැනගත්ත ඵලය එකට හේතු දෙකට අපි තැබුවේ නැත්තම් ආපහු යන්නේ අනන්ත සංසාරික ගතිය උච්චර ඔන වගේ චූටි තැනක් තියෙන හැබැයි හරිසියු. ඒක පේන්නේ ඒක අත්‍යවශ්‍යම දැක්ක යුතු දර්ශනයක් ඇත්ත ඇති හැටි පෙවුණා නම් මේ මලක් කියලා මම උපාදාන වෙන්නේ උපාදාන නොවුනොත් මිදෙනවා ජරා මරණයන්ගෙන් අනුපාදා භව ස්කන්ධයන්ගේ උදේවැය දැක්ක ගමන් අනුපාදා භව වෙනවා ස්කන්ධයන්ගේ උදේවැය නොදැක්ක ගමන්ම උපාදාන වෙනවා මේ මල කියලා අපි අනිත් අතට දැනගත්ත දේ විඥානය හරවනවා විඥානය දැනගැනිල්ල හරවනවා දැනගැනිල්ල ඇති වෙන්න හේතු වෙච්ච හේතු පැත්තට කෙටියෙන් ගත්තාම යමක් දැනගන්නවා නම් මම මල කියලා දැනගත්තා නම් මට යමක් දැනගන්නවා නම් දැනගන්න එක ඇති වෙච්ච ක්‍රමයක් තියෙන්න ඕනේනේ ඒ ක්‍රමයට කියනවා දැනගැනිල්ල ඇති වෙන්න තිබුණ හේතුව කියලා දැනගැනිල්ල ඇති වෙන්න තිබුණ හේතුවට දැනගන්නකම හරවපු ගමම්ම මගේ දැනගැනිල්ල මේ ඒ හේතු ටිකෙන් පෙනේ එතකොට මට මේ නාම රූප දෙක ආපහු උපාදාන කරගෙන තියෙන වෙනවා. ලෝකයේ ඇත්ත වෙනවා. ඔය ඇත්ත නොදැකීමමයි උපාදාන වෙලා ජරා මරණය නොමිදෙන්න ඔය ඇත්ත දැකීමමයි දැකපු පමණකින්ම අජරාමර විමුච්ඡanti ජරා මරණ සංඛ්‍යාත ධර්මයන්ගේ මිදුණා කියන තර සාක්ෂාත් වෙනවා. මෙන්න මේ ස්කන්ධයන්ගේ උදේවැයට කියනවා නිදසු ආර්ය මොනවට දුක් ගෙවීම පිණිස පවතුන උදේවැය කියලා. උන්නෝක ටික හුරු කරන්න බලන්න නොතේරුණු තරහමුදුරු මහ මොකද්ද එකක් කිව්වනේ කියන තැනකින් හරියට තබා ගන්න අමතක කරන්නේ නැතුව ඒද අනේ අපිට නම් බෑ කියන තැනකින් අතහරින්න එපා.
උතන දකින්න කිසි අපහසුයක් නැතුව ඔයාව සුදුස්සෙක් කරනවා. ඒකට අවශ්‍යම පළවෙනි උපදේශය තමයි මම ඉස්සෙල්ලා දුන්නේ. ඒ කිව්වේ ඔය තැන අද බැරි වුණේ මේ දැන් බැරි වුණේ අපිට වැරදුනේ අනාර සමතේ නැති හින්දා. හිතේ කතා කරන ගතිය නැත්තම් චරණ ධර්ම ටික නැති හින්දා. දැන් ඔබට පුළුවන් වුණොත් මේක අල්ලගෙන යන්න මෙන්න ඇත්ත ඇති හැටිය නොදකින්න හේතුව මෙන්න මේ නුවණත් ඒ වගේම සමාධියක් නැතිකම ඒ ඇත්ත නොදකින්න නිසා කලකිරෙන්නේ නැහැ. ඒ හින්දා ඇලෙනවා, ඇලෙන හින්දා බැඳෙනවා, බැඳෙන හින්දා නොමිදෙනවා ජරා මරණයෙන්. ජරා මරණයෙන් මිදෙනවා අපි නොඇලුනොත්, නොඇලෙනවා අපි කලකිරුණොත්, කලකිරුණ ඇත්ත දැක්කොත් ඇත්ත දකින්න මෙන්න මේ ස්කන්ධයන්ගේ උදේ වේ දකින්න එක තමයි ඇත්ත දකින්න. ඒක දකින්න දැන් බැයි නම් අපහසුයි නම් චරණ ධර්ම ටික හදාගන්න. ඒ කියන්නේ හිතේ කතා කරන නැමෙති එකම රෝගයට බෙහෙත් පෙත්තක් ගන්න දවස ගන්න මතක් කරලා. ඔබට අනුපාදා විමුච්ඡanti ජරා මරණ සංකේ ජරා මරණ සංඛ්‍යාත ධර්මයන්ගෙන් උපාදාන නොකොට මුදවනවා කියලා සියලු සසර දුකින්ද මුදවයි. නිවන් දක්නතාක් සසර හිටියොත් මේ චරණ ධර්ම පූර්ණණය කරන්න උත්සාහවත් වෙච්ච පිණින් සීල සමාධි දෙක රකින්නයි හිතේ කතා කරන එක නැවතුවා කියලා කියන්නේ, නවත්තනවා කියලා කියන්නේ ඔබ චරණ ධර්ම පූර්ණණය කරනවා. එක මොහොතක් හරි ඒ කුසලය දීගයසව හෝති යත් යත් උපපජ්ජති යම් යම් තැනක උපදිනං යසසින් සහ දීර්ඝින් යුක්ත වෙන්න හේතුයි. ඒ නිසා මම මේ දුන්නු අවවාද දෙක තුල ඔබට හික්මෙන්න පුළුවන් නම් ඒකෙනුත් මුලින් අන්තිමට පෙන්නු ප්‍රඥාව අමාරු වෙන එක පැත්තකින් තබන්න. මම අර බෙහෙත් පෙත්තක් තරම් වටිනවා, අවශ්‍යම වටිනවා කියන තැනකින් පෙන්නපු ඒ චරණ ධර්ම ටික පූර්ණණය කරන කුසල ධර්මයක් හිතේ කතා කරන එක බයක් හැටියට දැකලා ඒකට ප්‍රතිවිරුද්ධව කුසල ධර්මයකට වහා හිත යොමු කරලා චරණ ධර්ම පූර්ණණය කරන්න යෙදුණා නම් චිත්ත සමතය ඇති කරන්නට කටයුතු කළා නම් ඒ තුලින් සම්පූර්ණ ඔබේ මෙලොවත් පරලොවත් උභයාර්ථමය සාධනය කරනවා. ඒ වගේම සංසාර විමුක්තියක් ලබා දෙනවා කියන එක මතක් කළා. අද දවසේදී ඔබගේ අපේ ඥාතිවරයා අපිට කියලා දුන්නත් මෙන්න මේ වගේ අප්‍රමාදී වෙන්න, එතුමට පින් සිද්ධ වෙන්න ඒ බව කියලා දෙන්න මටත් අවස්ථාව ලැබුණා. අහ දැනගන්න ඕගොල්ලන්ටත් අවස්ථාව ලැබුණා. මේක අත නොහැර මොහොතක් ටික දෙනා හරි කරලා මේ දුක්සහගත සසරෙන් එතර වී ගන්න උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. කෙටියෙන් මතක් කරනවා අපකාතේ මනුස්සේසු වේජනා පාරගාමිනෝ අතයන් ඊතරා පජා තීරමෙවනු දහවති. මනුස්සයන් අතර බොහොම ටික දෙනයි සසර පරතරකට යන්නේ. ඒ කියන්නේ අර හිතේ කතා කරන එක බයක්, රෝගයක්, හුලක්, ජරා මරණයක් ඇටියට දැකලා ගොඩාක් දේවල් වලට නෙමෙයි මම මේ ප්‍රතිකර්ම කරන්න කියන්නේ. එක තැනයි. ඒ එක තැන මුළු ජීවිතේ සිසාරම හදනවා. ඒ හින්දා ඔයගලන්ට නොකරනවා මිසක කරන්න බැරි දෙයක් මම මතක් කළේ නෑ. ඔයගොල්ලෝගේ ජීවිතයට අර්ථයක් කැමති නම් ඔන්න ඔය ටික. මෙන්න මේ වගේ මෙන්න මේ අර්ථය සිද්ධ කළොත් මේ හැම දෙයක්ම සිද්ධ වෙනවා. ඉතින් බොහොම ටික දෙනයි සසර පරතරක් හොයන්නේ. බොහොම දිනෙක මෙතරම ඉපදිලා මෙතරම මැරෙනවා. ඒ අයට එම හදාගන්න උවමනාවක් නැහැ. තමන්ව යහපතට දාගන්න උවමනාවක් නැහැ. ඉතින් ඕගොල්ලන්ට මතක් කරනවා තමන් ලැබු මනුස්ස ජීවිත හිස් කර ගන්න එපා. මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ අතහැර ගන්න එපා. කෙටියෙන් පොඩ්ඩක් මතක් කළොත් මේට අවුරුදු 100ක් පිටිපස්සට බලන්න. අවුරුදු 100ක් ජීවත් වෙන මිනිස්සෙක් දකින්න එක ලේසි පාසු නෑ අපිට නේ. නෑ. තව පොඩ්ඩක් අවුරුදු 100ක් ඉස්සරහට බලන්න. මේ කවුරුවත් ඉදීද කියලා. කවුරුත් නෑ. එහෙනම් මේ අතර අවුරුදු 100ක පොඩ්ඩක් එහාට මෙහාට විතරයි තියෙන්නේ.
මොනතරම් ජීවිතේ සැපවත් වුණත් ප්‍රතාපවත් වුණත් හිස් නේද කියන එක බලන්න. එක වේලක් කෑවා කියලා එක වේලක් බඩේ පුරුණා කියලා මුළු ජීවිතේටම අපි ප්‍රතිකර්මයක් කරගත්තද? නෑ, හෙටත් කන්න වෙනවනේ. අනන්ත සංසාරේ ඉපදෙන ජීවිත වලට සාපේක්ෂව එක ජීවිතයක පොඩ්ඩක් යහපතක් වුණා කියලා අපි මොකක් කරගත්තේ නැහැ. එක බත් වේලක් කෑවා වගේ විතරයි. ඒ හින්දා ඉබස්සීකත් කරගෙන අප්‍රමාදී වෙන්න කටයුතු කරගන්නට කියලා හැමදිනාටම මතක් කරනවා. මේ දේශනාව ඔබටත් අපටත් උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු උපනිශ්‍රය වේවා කියන එක. හොඳයි, එහෙනම් කල්පනා කරගන්නට අද දවසේදී මේ ධර්ම දේශනාව තුළින් ජනිත වෙච්ච යම් කුසල ධර්මයක් තියෙනවා. විශේෂයෙන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ කෙවල් දොරවල් රැකරක්ෂා අධිෂ්ඨානට අධිකෘත ශාසන වාමකිෂ්ඨකාරක සිල් දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දියසුරු වඩා වර්ධනය කරගනිමින් දිවිත් පතන බෝධිකින් උතුම් නිවන සැනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ ශාවකං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භූතයන්තු සුඛ. ඒ වගේම කල්පනා කරගන්න විශේෂයෙන් අද දවසේදී මේ පින්කම සිද්ධ කරන්නට ප්‍රධාන අරමුණක් උනේ මීට දින 8කට හේතදී කලුරිය කලාව අපේ ඥාතිවරයා සීපත් කළ පින් අනුමෝදන් කරන්නට කුලරත්න සූරිය බණ්ඩාර මැතිතුමා. ඉතින් මේ දේශනාව තුලින් පන්සිල් සමාදන් වුණා, බුද්ධ පූජාවන් පූජා කළා, ඒ වගේම ධර්ම දේශනා කළා, ධර්ම ශ්‍රවණය කළා. මේ වගේ මහා විශාල කුසල රාශියක් අද දවසේදී අපි සිද්ධ කරගත්තා. අද දවසේදී මේ සියලු ආකාරයෙන් සිද්ධ කළා වූ සියලුම කුසල ධර්මයන් මිට දින 8කට හේතදී මිය පරලොව යන්නට යෙදුන කුලරත්න සූරිය බණ්ඩාර පියතුමාට ස්වාමි පුරුෂයාට ඥාතිවරයාට අපේ ඥාතිවරයාට අපි අනුමෝදන් වෙත්වා. එතුමාගේ පරලොව ජීවිතය සියලුම ආකාරයෙන් සාර්ථක වෙත්වා, සැපෙන් සැපයකටපත් වෙත්වා. ඒ වගේම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන සැනසෙන්නටත් මේ පින් එතුමාට හේතු උපනිශ්‍රය වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්ට. ඒ වගේම කුලරත්න සූරිය බණ්ඩාර මැතිතුමාගේ වර්ග පරම්පරාගත මිය පරලෝකීය අනිඥාතිනු සිහිපත් කරන ගමන් එම මැතිණියගේ නමින් නැසී කලුරිය කලා වර්ග පරම්පරාගත අනිඥාතිනු සිහිපත් කරනවා. මෙතෙන්ට සහ සම්බන්ධ වෙච්ච පැමිණි මේ පින්වත් සිළු දෙනාගේ මිය පරලෝකීය ඥාතිනු සිහි කරනවා. ඒ මිය පරලෝකීය සියලුම ඥාතිනුත් කුලරත්න සූරිය බණ්ඩාර මැතිතුමන්ටත් මේ සියලුම මියගිය ඥාතින්ට අපි සිදු කළා වූ මේ සියලුම කුසල අනුමෝදන් වෙත්වා කියන අදහසින් ඉදම් මේ ඥාතිනං හෝතු ගාතාව කියලා පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම ඒ පින්වත් මෑණියන්ටත් ඒ දුව දරුවන්ටත් මේ පවුලේ සියලුම දෙනාටත් ඒ වගේම මීට සහ සම්බන්ධ වෙච්ච මේ පින්වත් සියලු දෙනාටත් පින් අනුමෝදන් වූ දිව්‍යංග දේව ආශිර්වාදෙන් තුනුල් සිත අනන්ත ගුණ බලයෙන් මේ පුණ්‍ය ශක්තියන්ගේ බලයෙන් මෙලොව ජීවිත වලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපලෝපදරු දුර වේවා. කරන කියන යහපත අදහස් සියල්ල සමුද්ද වේවා. ඒ මේ සෑම දිනාටත් මේ කුසල ධර්මයන් උතුම් වූ අජරාමර නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නට හේතු උපනිශ්‍රයම වේවා කියලා සසනය කරනවා. හැම දිනාටම තිරුවන් සරණයි.